අයිපවන් අපේ සෝදානම් වන්නේ සතියන්ත මේ සෙනසුරාදා දිනේ සුපුරුදු විදිහටම සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නේ තසපුව ශ්‍රවණය කරන්නට බොහොම සාවධානව සෝදානම් වෙන ඔබට අද වැඩසටහන වෙනුවෙන් සුපුරුදු විදිහට මේ උතුම් දහම් පණිවිඩය ධර්මය ජීවිතයට ලං කරන්නට ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කළා. උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ සිත්නේ තසපුව තුළ ධර්ම කාරණා තුළින් ඔබේ සිත් සුවපත් කරන අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ හැමදෙනාම පිළිගන්නවා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන මේ වන විට ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙලා තදින් දැනිලා මිනිසුන්ට එය යම් තාක් දුරකට මිනිසුන්ගේ මනසේ දැඩිව ග්‍රහණය වෙලා තිබෙනවායි කියලා කිව්වොත් එම නිවැරදි. හැබැයි ඒ නිසා අර නිතර දකින කොකා කන කොකාගේ අර ඉගෙනකොට සුදු පේනවා වගේ මේ එක ගාණක් නැති වෙලා තිබෙනවා අපේ මිනිසුන්ට. ඒ කියන්නේ අර කෙනෙක් මැරුණට පස්සේ නැත්තම් කෙනෙක්ගේ ජීවිතයක් තමන්ගේ ළඟම ඥාතියෙන් නැති වුණාට පස්සේ පොඩ්ඩක් අවදි වෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය වෙලා තිබෙනවා. අනිත් එක දැන් මේ සමාජයේ කියමනක් තිබෙනවා ඕක සාමාන්‍ය ලෙඩක් වගේ මට්ටමට ගිහිල්ලා තියෙන්නේ කියලා හැමතැනම තියෙනවා. ඕක සාමාන්‍ය වෙලා දැන් කියලා. හැබැයි ඉතින් සාමාන්‍ය යම් කෙනෙකුට ප්‍රතිශක්තිය ඇති කෙනෙකුට සාමාන්‍ය වෙන්න පුළුවන්. හැබැයි අසාමාන්‍ය විදිහට අපිට ඉතිහාසයත් එක්ක සසඳා බලන විට මිනිස්සු මැරෙනවා. සහ මේ වෛරසය වේගෙන් පැතිරලා යනවා. ඒ නිසා සාමාන්‍ය කියන තැනින් එහාට ගිහිල්ලා හිතන්නට අපි ඔබට ආරාධනා කරනවා. මොකද එය අපේ තම තමන්ගේ ආරක්ෂාව සහතික කරගත්තොත් එහෙම ගමේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට හේතුවක් වන නිසා. එනිසා විශේෂයෙන්ම මේ ආසාදිත ජනතාව වෙනුවෙන් අපිත් ඔබට ඉදිරියේදී අපිට පුළුවන් ආකාරයේ අපේ ශ්‍රාවකයන් සමග එකතු වෙලා ඔබත් සමග එකතු වෙලා ඔවුන්ට උපකාර කරන්නට පෙළඹෙන අවස්ථා කිහිපයක් සූදානම් කරමින් පවතිනවා. ඒ නිසා අපි ඉදිරියේදී පිළිබඳව ඔබ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදීම සිත්නේ තසපුවේ ඔබට ආරාධනා කරනවා. net එක අපිත් එක්ක හැමදාම ඉන්නවා වගේ එකතු වෙලා අපේම ආදරණීයයන් වෙනුවෙන් ඒ ආසාදිතයන් වෙනුවෙන් අපට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරලා මේ කටයුතු වලට එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. ඒ ආරාධනාවත් සිදු කරමින් අද දවසේ සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහනේ ධර්මානුශාසනාව වෙතටයි යොමු වෙන්නට සූදානම් වෙන්නේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පැවැත්වීමට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නේ තසපුවේ අද පින්වත් දායකත්වයට බුලත් සිංහල ඇගල්ලොය පදිංචි බුලත් සිංහල සංචාරකයෝ අධිපතිනි ගමගේ පුෂ්පා අබේවර්ධන මහත්මිය සහ නාවික ඉංජිනේරෝ දීප්ති ජයසිංහ මහත්තා යුගාන්ති ජයසිංහ දියණිය ඇතුළු පින්නතුන් දායකත්වයට එකතු වෙනවා. ඒ ඇත්තෝ හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා අපි සඵල වෙන්නට මෙත් සිතින් ආශිර්වාද කරමින් අද සෙනසුරාදා සිත්නේ තසපුවේ ශ්‍රවණයට ශ්‍රාවකත්වයට සහභාගී වෙන්න පින් ඇති ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂයම ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා මේ වෙලාවේ රටේ මේ මුළු ලෝකෙම බොහෝ දෙනා පින්වත්නි ජීවිතෙත් මරණයත් අතර
බොහොම දුෂ්කර කාලයක් ගෙවන්නේ. ඔබ අහලා තියෙනවා අතීතයේ බැමිණිටියා සාය වගේ නොඑක් කාල විපත්ති යම් යම් කාලවල මිනිස්සුන්ට මෝන දෙන්න උදා වෙනවා. කාල විපත්තියක් ඇති වුණාට පස්සේ ඒ කාල විපත්තිය යම් කිසි කාලෙකින් සංසිඳිලා ආපහු කාල සම්පත්තියක් උදා වෙනවා. හැබැයි කාල විපත්තිය පවතින කාලේ මිනිස්සු ඒකට මෝන දෙන විදිහ, ඒකට අවශ්‍ය මානසික ශක්තිය සකස් කරගන්න විදිහ පින්වත්නි, ධර්මය ඔස්සේ ධර්මයේ තියෙන කාලෙක ශ්‍රාවකයන් ඇති කරගත යුතුයි. ඒ වෙනුවෙනුයි අද සිත්නෙත් අසපුව අපි සාකච්ඡා කරන්න මාතෘකාව තෝරාගන්නේ. අපිට ජීවිතයේ දුෂ්කර කාර්යක, ජීවිතේ අපි හිතන්නේ නැති අනතුරකට අපිට මූණ දෙන්න වෙනකොට පින්වත්නි, අපේ හිතට වීරියක් එන්න ඕනම, ප්‍රඥාව වැඩෙන්න ඕනම, සතිය ඇති කරගන්න ඕනම තැනක් කියලා බොහෝ විට අපිට අමතක වෙනවා. ඒ කියන්නේ අපි එහෙම කිසිම විපතක් නැති හරි මානසික සැනසීමෙන් ඉන්න වෙලාවට සමහරලාට වීරිය ඇති කරගෙන ඉන්න අයට විපතක් ඇති වුණාට පස්සේ වීරිය අමතක වෙනවා. ඒක අපි බොහෝ දෙනාට සාමාන්‍ය ජීවිතේ අත්දකින්න මං හිතනවා අතීතේත් උදාහරණ ඕන තරම් ඇති. ප්‍රශ්නයක් ආපු ගමන් අපිට වීරිය අමතක වෙනවා. පින්වත්නි, අද මා ඔබට මේ පවතින කොරෝනා වසංගත කාලේ, මේ කාල විපත්තිය තුළ ඔබ ඔබේ හිතට ධෛර්යයක් අරගෙන වීරියක් ඇති කරගන්න ධර්මය ඔස්සේ කොහොමද මනස හසුරවන්න ඕන කියන එක ගැන යම්කිසි අතීත සිදුවීමක එක්තරා ඒ කතාවක වටිනා අර්ථයක් පාදක කරගෙන කතා කරමු. අද මේ අනුශාසනාව අපි ඔබට ඒ පිළිබඳව කියලා දෙන්නම්. මේ මොහොතේ හිත හැම වෙලාවෙම පින්වත්නි සාමාන්‍යයෙන් හුළඟ හමන දිශාවක් නිශ්චිතව නැති සේම මේ හිතත් එක එක වෙලාවට එක එක පැතිවලට විවිධ වේදනාවලට මාරු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ හුළඟ වගේ. මේ හිත සමහර වෙලාවට සැප වේදනා විඳිනවා. තවත් විටක දුක් වේදනා විඳිනවා. උපේක්ෂා වේදනා විඳිනවා. සාමිස දුක්, නිරාමිස දුක්, මේ වගේ විවිධ වේදනා, සාමිස සැප, නිරාමිස සැප, මේවා හුළඟ වගේ. හුළඟ උතුරු දෙසට හමනවා, දකුණු දෙසට හමනවා, බටහිර දෙසට හමනවා, නැගෙනහිර දෙසට හමනවා. අපේ හිතේ තියෙන විඳීමුත් ඒ වගේ පින්වත්නි. මේ කාල විපත්තියක් එනකොට ඔබට තියෙනවා හැම වෙලාවෙම යම්කිසි බයක්. මේ වෙලාවේ තමන්ගේ සමීපතම ඉන්න ආරක්ෂා වීම ගැන මං ගොඩාක් අය එක්ක සාකච්ඡා කරන අවස්ථාවල දැක්ක දෙයක් තමයි, හාමුදුරුවනේ මට මං ගැන නෙමේ බය. සමහර අම්මලා තාත්තලා කියන්නේ මට මගේ දරුවෝ ගැන තියෙන බය. තව සමහර තරුණ දරුවෝ, මධ්‍යම වයසේ දරුවෝ සමහරලාට කියන හාමුදුරනේ මට අපේ වයසක අම්මා තාත්තා ගැනයි තියෙන බය. ඒ කියන්නේ තමන්ගේ සමීපතම පවුලේ තවත් අය ගැනත් මේ වෙලාවේ යම් බයක් තියෙනවා. එක්තරා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ජීවිතේ වයෝවෘද්ධ අවදියේ ඉන්නකොට ඒ අම්මගේ තාත්තගේ තියෙන ප්‍රතිශක්තිය අඩු එක ගැන සමහරලාට තරුණ දරුවන්ට තියෙන්නේ මේ වෙලාවේ බයක්. අපේ අම්මා වයසයි, අපේ තාත්තා වයසයි. සමහරලාට පින්වත්නි මේ හොඳට ඉන්නවා. මෙන්න දැන් මට පහුගිය දවස්වල එක්තරා සිද්ධියක් ආරංචි වුණා. රාත්‍රියේ කැස්සක් ආවය කනෝන කෙනෙකුට. මේ කැස්ස ඇවිල්ලා එදා රාත්‍රියේම ටික හුස්ම හිර වෙනවා වගේ දැනුණයි.
රෝහලට අරගෙන ගියා. උදේ වෙනකොට නැති වෙලා. මේ හවස හොඳට හිටපු කෙනා. ඒ නැති වෙච්ච දාම සවස දේහය අවසන් කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒ අවසන් කටයුතු සිද්ධ වෙච්ච සවස බැලුවම ඊට පෙරදා සවස හොඳට හිටපු කෙනෙක්. මහ ලොකු වයසකුත් නෑ, අවුරුදු 50 ගානක විතර අම්මා කෙනෙක්. ඒ සිද්ධිය අපේ වරුණ මහත්මයාගෙත් බොහොම සමීප, අපෙත් බොහොම සමීප එක්තරා මහත්මියක් අපිට ඒ ගැන දැනුවත් කරලා, අනේ සයන්හන්ස මට මේ මෙහෙම හොද්දට ඉඳලා එකපාරට මෙහෙම වෙනවා කියලා ඇහෙනකොට මට මගේ දරුවෝ ගැන පුදුම බයක් තියෙන හාමුදුරනේ කියනවා. මිනිස්සු මේ දවස්වල මෙන්න මේ මරණ බිය, තමන්ගේ මරණ බියට වඩා තමන්ගේ සමීපතම, තමන්ගේ ප්‍රියතම අයගේ මරණය ගැන බිය, ලෙඩ ගැන තියෙන බිය ඔබ ධර්මය ඔස්සේ දකින්න පාවිච්චි කරනවද? අපි සාමාන්‍යයෙන් මේ වගේ දුෂ්කර කාරණාවලදී හොඳට ධර්මයෙන් හිත වැඩිච්ච ස්වාමින්වහන්සේලා එවැනි අවස්ථාවලට කොහොමද මුණ දුන්නේ කියලා ඔබට තේරුම් ගන්න එක සිද්ධියක් කියන්නම්. බුද්ධ කාලේ වෙච්ච. මේ වගේ වස්සාන කාලයක් ස්වාමින්වහන්සේලා 39ක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් භාවනාවට කමටහන් අරගෙන වනයකට වඩිනවා. මේ හාමුදුරුවරු 39 අර වනයේ වැඩලා එක නමකට තව නමක් නොපෙනෙන, මොකද වනයේ විශාලයිනේ. ඒ විශාල වනයේ හුදකලා භාවයට තමන්ට තවත් සයන්හන්ස නමක් නොපෙනෙන විදිහට වනයේ විවිධ තැන්වල තැන්වල උන්වහන්සේලා භාවනා කරනවා දවස පුරාම. රාත්‍රියටත් ඒ ගස් මුල් වල භාවනා කරනවා. දානෙ වළඳන ඔයගේ අවස්ථාවල තමයි මේ ස්වාමීන් වහන්සේලා එකට එකතු වෙන්නේ. 39ක් කැලේට වැඩලා ටික දවසක් යනකොට පින්වත්නි එකට එකතු වෙද්දි සයන්හන්සේලා 29 නමක් ඉන්නේ. එක නමක් නෑ මේ කණ්ඩායමේ. ඒ ස්වාමීන් වහන්සේ සමහර විට මේ පිරිස අතරින් වෙන් වෙලා කොහෙට හරි වඩින්න නැති කියලා හිතුවා. පහුවදා 28 නමයි වැඩියේ. එතකොට දැන් මේ කාලේ නම් ඉතින් හාමුදුරුවෝ අතේ දුරකථනයක් හරි සමහර කැලේට වඩනකොට දුරකථන නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මේ කාලේ කොහොම දෙයක් වුණොත් එහෙම කෝල් එකක් හරි දීලා අහනෝනේ ඔබ වහන්සේ කොහෙද ඉන්නේ කියලා. දැන් මෙතන හිටපු ස්වාමීන් වහන්සේලාට එහෙම අර විශේෂ ඥාන සමාපත්තිත් නැහැ. මේ දිබ්බචක්කු ඥානෙ එහෙම තිබුණේ නැහැ. ඒ හාමුදුරුවෝ කොහෙද කියලා හොයන්න. සාමාන්‍ය මාර්ගඵල ලැබලා නැති හාමුදුරුවෝ ටික. එතකොට එතෙන්දි දැන් 28 නමක් වුණා, දෙනමක් අඩුයි. අනිත් හාමුදුරුවෝ කොහෙද ගියේ මොකොත් දන්නේ නැහැ විස්තරයක්. ඊට පහුවදා 27 නමයි ඉන්නේ. ඊට පහුවදා 26 නමයි ඉන්නේ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධියක් පින්වත්නි. මේක දවස ගානේ මෙහෙම වෙනවා. හේතුවක් දන්නේ. එක එක හාමුදුරුවෝ අඩු වෙනවා. මෙහෙම ගිහිල්ලා අන්තිමට 15 නමක් බවට පත් වෙනවා මේ සංඝ පිරිස. 30 නමක් හිටපු සංඝ පිරිස. එක නම අඩු වෙනවා. 15 නමක් වෙච්ච තැන දැන් හිතුවේ ඒ හාමුදුරුවෝ කොහේ හරි වැඩියා, බැහැරට වැඩියා, එක්ක මේ වනේ එපා වෙලා වැඩියා, එක්ක මේ සංඝ පිරිසත් එක්ක ඉන්න අකමැත්තෙම මොන හරි දෙයකින් ඉවත් වෙලා වැඩියා කියලා නේ හිතන්නේ අපි. හැබැයි දැන් මෙහෙම දවසට එක නමක්. දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු මොකක්ද කියලා සාකච්ඡා කරන හාමුදුරුවෝ අතරිනුත් එක නම අඩු වෙනවා. එහෙම වෙන්න බෑනේ. මොකක් හරි එක පිළිවෙලකට එහෙම වෙන්නේ මොකක් හරි හේතුවක් තියෙනවනේ. මේ නායක හාමුදුරුවෝ මෙතන ඉන්න වැඩිහිටියම ස්වාමීන් වහන්සේ හිතුවා මේක සුළු කොට තකන්න නැතුව මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. පින්වත්නි, මේ නායක ස්වාමීන් වහන්සේ ඊටාම හොඳින්
බොහෝම කල්පනාවෙන් ඒ ස්වාමීන් වහන්සේලාට පේන මානෙක ඉන්න කිව්වා. දැන් ඔය ඈත නොපෙනෙන මානෙ ඉන්නකොටනේ අඩු වෙන ස්වාමීන් වහන්සේ හොයන්න බැරි වුණේ. ටිකක් පේන මානවල ඉන්න කිව්වා. රාත්‍රියේ මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරපු ඒ ගහ මුලම තමයි පින්වත්නි සැතපෙන්න පුංචි වෙලාවක් වෙන් කරගෙන දැස් පියාගත්තේ. ඒ උන්වහන්සේලා දැස් පියාගෙන ඉන්නකොට මේ හාමුදුරුවරුන් ඇවිල්ලා ඇදගෙන යනවා වෘකෙක්. එක හාමුදුරු කෙනෙක්ව ඇදගෙන යනවා. පින්වත්නි කාරණාව දැන් දැනගත්තා. ස්වාමීන් වහන්සේලා එහෙනම් මෙච්චර කල් අඩු වෙලා තියෙන්නේ මේ වෘකයා දවසට එක හාමුදුරුවෝ ගානේ තමන්ගේ ගොදුර කරගෙන. ඇයි ඒක කිසිම හාමුදුරු කෙනෙක් අඩුතරමේ කෑ ගහලවත් මෙහෙම අනතුරක් වෙන බව ඇඟෙව්වේ නැත්තේ. පින්වත්නි හරිම පුදුමයි ස්වාමීන් වහන්සේලාගේ තියෙන අන්‍යයන් කෙරෙහි දක්වපු ඒ ආකල්පේ. උන්වහන්සේලා හිතලා තියෙන්නේ අපි මෙහෙම කෑ ගැහුවොත් අනිත් ස්වාමීන් වහන්සේලාගේ සමාධියට බාධාවක් වෙයි. මොකද දැන් සයන්හස නමකට තව සයන්හස නමක් පේන මානෙක නෙමෙයිනේ ඔය මුලින් හිටියේ. එතකොට හිතන්නේ අනිත් හාමුදුරුවෝ සමහරට භාවනා කරනවා ඇති. මම මේ වෙලාවේ සැතපෙලා හිටියට මං කෑ ගහන්න කියලා උන්වහන්සේලාගේ සමාධිය කැඩේ. මේ වෘකය ඇදගෙන යනකොට ව්‍යාග්‍රය ඇදගෙන යනකොට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේලා හිතලා තියෙන්නේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ සමාධිය බිඳෙන එක ගැන සහ උන්වහන්සේලා බීතියටපත් වෙයි. දැන් බයක් ඇති වුණාට පස්සෙත් උන්වහන්සේලාට භාවනාවට වඩනවම සමාධියක් වැඩෙන්නේ නැහැනේ බයත් එක්ක. ඉතින් මේ වනයේට වැඩි උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගන්න භාවනාවක් කරගන්න මගේ ජීවිතය ආරක්ෂා කරගන්න මම කෑ ගහන්න ගිහිල්ලා ඒ හාමුදුරුවරුන්ට එතන සිද්ධ වෙන අනර්ථයේ මෙහෙම වෙනවනේ කියලා හිතලා උන්වහන්සේලා නිහඬව වේදනාව ඉවසගෙන උන්වහන්සේලාගේ ජීවිතය අවසන් කරලා තියෙන්නේ. හුස්ම අර ව්‍යාග්‍රයාගේ ඒ මේ දරුණු සත්තු කැලෑවල් වල ඉද්දි ඔය විදිහට එවැනි ගොදුරකට ලක් වෙන ස්වාමීන් වහන්සේලා මොන තරම් ඉවසීමක් එතන තියාගන්න නැද්ද? කොහොම හිතක් හසුරවන්නේ නැද්ද කියලා හිතනවා පින්වත්නි. නායක ස්වාමීන් වහන්සේ ඉතුරු වෙච්ච සියලුම ස්වාමීන් වහන්සේලාට කිව්වා අපි ඔක්කොම ළඟපාතින් මෙමු. සැතපෙලා ඉන්නකොට හරි එහෙම ඇවිල්ලා සතෙක් අල්ලගෙන යනවා නම් ඔබ වහන්සේලා කෑ ගහන්න. ආයි කවුරුවත් මෙතන නිහඬව ඉන්න එපා. දැන් ඔන්න පින්වත්නි ඊළඟ දවසේ මේ සතා ඇවිල්ලා අර එක ස්වාමීන් වහන්සේ නමක් ওই විදියට අල්ලගෙන යන්න හදනකොට කෑ ගැහුවා මේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ හාමුදුරුවෝ මේ සතාගෙන් බේරගන්න ගොඩාක් උපක්‍රම කරද්දී කිසිම හාමුදුරු කෙනෙකුට බේරගන්න බැරි වෙන උඩ තැනකට ගෙනහිල්ලා අර හාමුදුරුවන්ව ඇඟිල්ලෙන් මුලින්ම මහපට ඇඟිල්ල කකුලේ පාදේ මහපට ඇඟිල්ල කන්න පටන් ගත්තා. මහපට ඇඟිල්ල කන්න පටන් ගන්නකොට දැන් බේරන්න බැරි උසක අරන් ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා අර ගොදුර වෙච්ච ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනිය මේ වෙලාවේ අපිට බේරගන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඔබ වහන්සේ මේ හිත ආරක්ෂා කරගන්න හොඳට සතර සතිපට්ඨානය තුල වේදනාවම අරමුණු කරගන්න ඔබ වහන්සේ සිහියම පිහිටව ගන්න මේ වෙලාවේ ඔබ වහන්සේගේ හිතට පිළිසරණ දෙන්න පුළුවන් තරම් ධර්මයේම සිහි කරන්න ස්වාමීනි කිය දැන් සංඝයා උපදෙස් දෙනවා. ඒ උපදෙස් අර ස්වාමීන් වහන්සේ මහා දැඩි වීරියකින් හිතට අරගෙන පින්වත්නි කකුල ටික ටික මේ සතා කනකොට ඔබ දන්න ගොප්පැටේ කියලා තියෙනවා මේ පාදේ යටින්ම තියෙන ඒ කොටසක් ගොප්පැටේ මෙන්න මේ මට්ටමට කනකොට
මේ ස්වාමීන් වහන්සේ ඒ වේදනාව ඉවසගෙන වේදනාවේ හට ගැනීම නැතිවීම ප්‍රඥාවෙන් දකිමින් සිහිය පවත්වපු කොච්චරද කියනවා නම් ඒ වෙලාවේ සතිපට්ඨාන තුළ හිත පිහිටෝගෙන හිටිය මට්ටම ගොප්පැටේ මට්ටමට කනකොට උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. තවත් අර සතා හිමින් හිමින් කනවා. මේ ස්වාමීන් වහන්සේට බේරිලා එන්න බෑ. බැරි තැනක මේ සතා කනකොට පින්වත්නි ගොදුරට අහුවෙච්ච මේ ස්වාමීන් වහන්සේගේ කකුල කාගෙන ඇවිල්ලා දනහිස් මට්ටමට එනකොට මේ ස්වාමීන් වහන්සේ සකදාගාමි මට්ටමට පත් වෙලා තියෙනවා. මේ වේදනාව ඉවසගෙන වේදනාවම අරමුණු කරගෙන සිහිය පිහිටවපු හාමුදුරුවරු. දනහිස් මට්ටමට ඇවිල්ලා නාභිය මට්ටමට කනකොට මේ හාමුදුරුවෝ අනාගාමි ඵලයට පත් වෙලා තියෙනවා. හෘදයට ලං වෙන මට්ටමට එනකොට මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච සිව් පිළිසිඹියා ලැබපු රහතන් වහන්සේ නමක් විදිහට තමයි පිරිනිවන් පාන්නේ. හෘදේ මට්ටමට එනකොට කාලා. හරි පුදුම සිද්ධියක්. අපිට මේ වචනෙන් කියන්න පුළුවන්. හැබැයි ඔබ හිතින් හිතන්න ඒ අවස්ථාවට මූණ දුන්නා නම් අපි යම් සතෙකුගේ ගොදුරක් වුණා නම් ඒ ගොදුරෙන් අපිට බේරිලා යන්න බැරි තත්ත්වයක හිටියා නම් අපේ එන හිතට එන බීතිය අපි ඒ වෙලාවේ විඳින වේදනාව පින්වත්නි අපි එතනින් බේරෙන්න උත්සාහ කරද්දී අපිට එන හිතේ තියෙන කලබලය අපි හිතලා බලුවොත් උන්වහන්සේලා කොච්චර ශ්‍රේෂ්ඨයිද. අඩුතරමේ තමන්ට ඒ தත්ත්වයට පත් වෙන්න බැරි නම් මගේ ගෞතම බුද්ධ ශාසනයේ මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ මේ වගේ වීරියවන්ත ස්වාමීන් වහන්සේලා හිටියා නේද කියලා ඔබට උතුම් සංඝ රත්න කියන හිත පහද ගන්න හරි මේ වගේ සිදුවීමක් ඇහෙනකොට පින තියෙන කෙනාට හිත පහළ වෙනවා. ඔබ එවැනි ස්වාමීන් වහන්සේලා ගැන හිත පහදව ගන්න. මේ ඇගේ කොටසින් කොටස සතෙක් ගිලිනකොට කනකොට හපා කනකොට අමු පින්වත්නි පන පිටින් එකින් එක මාර්ගඵලයට පත් වෙන තරම් උන්වහන්සේගේ හිත මොන තරම් කලබල නැති සමාධිමත් වෙන්නේ නැද්ද? මොකද ඒ උතුම් தත්ත්වයට පත් වෙන සමාධිය කොච්චර තීව්‍ර වෙන්න ඕනේද? එතකොට සමාධිමත් සිතක් ඇති වෙච්ච තැන හිතේ විසිරිච්ච ගතියක් නැහැ. එහෙනම් උන්වහන්සේගේ හිත ඒ වෙලාවේ විසිරෙන්නේ නැති වෙන්න හිත එක්තැන් කරගෙන කොහොම සතියක හිත පිහිටෝගෙන ඉන්නේ නැද්ද? මොනතරම් අවබෝධාත්මකව ප්‍රඥාව ඇති වෙන විදියට මනස හසුරුවන්නේ නැද්ද? විපත්තියකදී හිත හසුරවන්න ඕන විදිහ ගැන අපිට ඔය වගේ ස්වාමීන් වහන්සේලා දීලා තියෙන ආදර්ශයක්. කොරෝනා කියන්නේ මොකක්ද එහෙම බැලුවම? මේ කොරෝනා හැදිච්ච වෙලාවට පින්වත්නි ඒ වේදනාවත් සුළුපටු නැහැ. වේදනාවෙන් විඳවන කෙනා කියන කතාව බහලා ඇති. ලේසි නෑ කියනවා. ඒ වෙලාවට ආයේ ලෝකෙම එපා කියනවා. හුස්ම ගන්න බැරි වුණාට පස්සේ මොකද ඔබ හිතන්න පින්වත්නි මේ ඔබ අහලා තියෙනවා කොරෝනා රෝගියෙකුට සමහරලාට හුස්ම ගන්න අමාරු වෙනවා කියලා. ඒක එක මට්ටම් තියෙනවා. මම සරලව ඔබට නිකන් තේරෙන්න කිව්වොත් එහෙම අපි මේ බාහිර වාතයේ තියෙන ඔක්සිජන් ආශ්වාසයක් විදිහට අරගන්න ඕනේ. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් පිට කරනවානේ. ඒක සාමාන්‍යයෙන් කවුරුත් දන්නවනේ. ආශ්වාස ප්‍රශ්වාස. ඔය ආශ්වාසයට මේ ඔක්සිජන් අරගනිද්දී සමහර මට්ටම් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඔක්සිජන් දුන්නත් පිටින් දුන්නත් ඒක ගන්න ශක්තියක් නැති තත්ත්වයට කය දුර්වල වෙනවා. එතකොට බලෙන් ඇතුළට දෙනවා යන්ත්‍රයකින්. දෙන ඔක්සිජන් ටික ගන්න කය සූදානම් නැහැ. මේ කොරෝනා රෝගීන්ගේ එවැනි රෝගීන් ඉන්නවා.
තවත් රෝගීන් ඉන්නවා කියන ඊටත් එහා ගිහිල්ලා මේ ප්‍රශ්වාසය පිට කරන්න ශක්තිය නැති තරම් කය දුර්වල වෙච්ච. එතකොට මැෂින් වලින් තමයි ඒ ප්‍රශ්වාසය පිට කරන්න අවශ්‍ය ශක්තිය දෙන්නෙත්. එහෙම මට්ටම් මේ කොරෝනා යම් ආසාදිත ගොඩාක් අසාධ්‍ය වෙච්ච රෝගීන් අතර ඉන්නවයි කියලා මං අහලා තියෙනවා. ඒ අයගේ මානසිකත්වය කොහොමද? මට අද අපේ වරුණ මහත්තයා කිව්වා සමහර අයට දැන් තමන්ගේ සමීප කෙනෙකුට මේ කොරෝනා ආසාදනය වෙලා ලොකුවට අමාරුන් නැති වුණාම ඒ අය හිතනවලු අයියෝ අරයට තතුනෝක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි මේ නිකන් මේ හිම්බිරිසාවක් ඇදලා හොඳ වුණා වගේ හොඳ වුණා එහෙම ගොඩක් අය කියනවා. එයාලා දන්නේ නැහැ එක එක්කෙනාට මේකේ තියෙන අපහසුතා ඇති වෙන විදිහේ වෙනස්කම් තියෙනවා කියන එක. තව කෙනෙකුට හැදිච්ච විදිහටම මට හැදෙයි කියලා හිතන්න එපා. අල්ලපු ගෙදර අයට කොරෝනා හැදුන පොසිටිව් වුණා අපි දැක්කනේ මේ මිනිස්සු හොඳට වත්තේත් වැඩ කර කර හිටියේ කියලා හිතනවා. ඔබ ඊට පස්සේ ගණන් ගන්න නැතුව ඉඳලා ඔබ හිතනවා පින්වත් සමහරට අපේ අයට හැදුනද ඔය එච්චර තමයි අපිට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් ඔය දවස් ගානක් ටිකක් එක තැනකට වෙලා ඉන්න එක විතරයි. එහෙම හිතනවා. නමුත් ඔබ දැන් හිත සූදානම් කරගත යුතුයි. මම යම් මොහොතක ආසාදිත වුණොත් මගේ සමීපතම කෙනෙක් යම් මොහොතක ආසාදිත වුණොත් ඒ ආසාදිත තත්වය තුළ මට අර වගේ හුස්ම පිට කරගන්න බැරි මට්ටමට හුස්ම ටික ගන්න බැරි මට්ටමට මම ඒ තරම් දුර්වල වුණොත් ඒ මොහොතේ ඇතිවෙන වේදනාව ඒ මොහොතේ මගේ හිතේ තත්වය කොහොම වෙයිද? මං ඒ වෙලාව විඳවන විඳවීම කොහොම වෙයිද? ගණන් ගන්න නැතුව ඉන්න එක නෙමෙයි. හැම වෙලාවෙම හිතන්න මං ඒ තත්ත්වයටපත් වුණොත් මගේ මනස මොකක් වෙයිද? එතකොට පින්වත්නි වෙන්නේ මොකද්ද? ඔබ ඒ තත්ත්වයට හිතපත් වෙන්න පෙරම ඔබේ හිත සූදානම් කරනවා. හිත සූදානම් කරන්න පුළුවන් ඕන දෙයකට ඒක හොඳට මතක තියාගන්න. හිත සූදානම් කරන්න නම් අපි හිතමු මෙහෙම. දුක් වේදනාවක් ආවට පස්සේ අපි කියනවානේ ඒ වෙලාවට ධර්මෙ මතක් වෙන්නේ නැහැ කියන්නේ මිනිස්සු. මොන ධර්මෙද ඒ වෙලාවට අම්බෝ ඒ වේදනාව එනකොට කියනවා. හේතුව මොකද? ඒ දුක් වේදනාව එන තැනදී අපිට ධර්මයේ මතක් වෙන්නේ නැත්තේ පින්වත්නි. අපි සැප වේදනාව විඳින වෙලාවටවත් ධර්මයේ මතක් කරන්නේ නැති හින්දා. අපිට මේ මොහොතේ අපේ හිතේ තියෙන වේදනාවන් දකින්න පුළුවන් නම් මේ මොහොතෙත් ටික ටික පටන් ගන්න පුළුවන් නම් අපිට සැප වේදනා ඇති වෙන හැටි අපි දකිනවා හිතින්. දුක් වේදනා ඇති වෙන හැටි අපි හිතින් දකිනවා. දැන් මෙහෙම විඳීම් හිතේ වෙනස් වෙවි හට ගන්න හැටි ඔබ දකිනකොට හිත දිහා හැමතිස්සෙම දකින්න. හිත දිහා බලන්න. බලනකොට හිතේ ඇතිවෙන වේදනා වෙනස් වෙන හැටි දකින ඔබේ හිතට මේ සිතුවිලි මාත්‍රයකට එන විඳලා ඒ විඳීම් හටගන්න හැටි ඒ විඳීම් නැති වෙලා යන හැටි ගැන ටිකින් ටික ඔබේ හිතේ ප්‍රඥාව ගොඩනගා ගන්න පුළුවන්. මේ විඳීම් හේතුවක් නිසා හටගන්න එකක් පස්සපච්චා වේදනා. ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම. එතකොට ප්‍රඥාව තියෙන කෙනා මේ ස්පර්ශය ගැන අවබෝධයක් ඇති කර ගන්නවා. මේ විඳීමක් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කිව්වේ මොකද්ද? තින්නං සංගති පස්සෝ. කාරණා තුනක එකතුවක් තමයි ස්පර්ශයක් කියන්නේ. මොනවද මේ කාරණා තුන? සරලවම කියනවා නම් ඇසක් හට ගන්නවා. ඇහි ක්‍රියාකාරී ස්වභාවයක්. එතකොට මේ ඇහැ හට ගන්න තැන ඇහැට අරමුණක් වෙනවා රූපයක්. ඒ රූපාරම්මණය විඥාණයෙන් දැනගන්නවා. එතකොට මේ ඇසත් රූපයත් ඇහි විඥානයත් මේ තුනට බුදුරජාණන් වදාලා තින්නං සංගති පස්සෝ. මේ තුන එකතු වුණාද ඒකට කියනවා ස්පර්ශය. දැන් ඔයත් හිතන්න
අපි සමහර වෙලාවට මොකක් හරි දෙයක් දැකලා අපේ හිතේ ලොකු සතුටක් තියෙන වෙලාවක අපි ආස කරපු ප්‍රතිඵලයක් අපිට දකින්න ලැබෙනවා. විභාගයෙන් සමත් වෙලා ඉහළින්ම සමත් වෙලා කියලා ඔබ අන්තර්ජාලයේ පරීක්ෂා කරනකොට ඔබේ විභාග ප්‍රතිඵල ඔබට ලොකු සතුටක් එනවා. ඔන්න දැන් ඇහැට පේන දෙයක් මේ සතුට ඇති කරන්න හේතු වුණා. දැන් එතනදී ඇහැක් හට ගන්නවා, රූප අරමුණක් හට ගන්නවා, විඥාණයෙන් දැනගන්නවා. දැන් ඔබේ හිතේ තුනක් එකතු වුණා. අභ්‍යන්තර ආයතනයත්, ඇහැ කියන අභ්‍යන්තර ආයතනෙ, රූපය කියන බාහිර ආයතනෙ සහ විඥානය කියන ආයතනෙ. එතකොට ඇහැයි රූපේ විඥානෙ තුන එකතු වෙච්ච තැන ඒ එකතුවට කියනවා ස්පර්ශය. පස්ස මහා ප්‍රාණපයන. දැන් අර විභාග ප්‍රතිඵලයේ දකින්න තැන ඒ හටගත්තේ පස්සපච්චය වේදනා. ස්පර්ශ නිසා ඇතිවෙච්ච විදීම. ඒක සැප වේදනාව. එතකොට මේ සැප වේදනාව හටගත්තා. දැන් ඔන්න විභාග ප්‍රතිඵලයේ දකිද්දී ඔබ උත්සාහ කරනවා ඒ වෙලාවේ මේක තව තමන්ගේ හිතවත් කාට හරි කියන්න. දුරකථනය අතට ගන්නවා. මේ විභාග ප්‍රතිඵලය ගැන කියන්න. ගන්නකොටම ඔබ ඇමතුම ගන්න කලින් ඔබට එනවා කෝල් එකක්. ඒ ඇමතුමේ ඔබට ඇහෙනවා. ඔබට ඉතාම සමීප, ඔබ ගොඩාක් ආදරය කරන, ඔබට ප්‍රියම කෙනෙක් රියානතුරකට මේ මොහොතේ ලක් වෙලා ගොඩාක් අමාරුයි රෝහලට අරන් ගිහිල්ලා. දැන් ඔබට මේ විභාග ප්‍රතිඵලයේ ඇහෙන් අර අන්තර්ජාලය පරීක්ෂා කරද්දී දැකපු රූපය තුල ඔබ ඒ පිළිබඳව යම් හිතේ ඇති කරගත්තේ සැප වේදනාව විඳ ඉඳිද්දී ඒ මොහොතේම වගේ ආපු දුරකථන ඇමතුමක්. ප්‍රියම්ම කෙනෙක් රෝහල්ගත කරාලු මේ වෙලාවේ ගොඩාක් අසාධ්‍යයිලු රියානතුරකට ලක් වෙලාලු. දැන් ඔබේ හිතට එනවා අර සතුට එහෙම්මම යටපත් කරගෙන අර විභාගයේ සමත් වුණා කියලා ආපු සතුට මතකත් නෑ දැන්. මේ දැන් චුට්ටකට කලින් හිතේ මතුවලා තියච්ච සතුට. දැන් ඔබේ හිතේ අර රියානතුර පිළිබඳව මහා බීතියක් එක්ක මොනවා වෙලාද දන්නේ නැහැ කියන බයක් එක්ක ඔබට ලොකු දුකක් ඇති වෙනවා. මොකක්ද උනේ? තින්න සංගති පස්සෝම තමයි. කනයි, ශබ්දයයි, සෝත විඥානයයි කියන තුන එකතු වුණා අර දුරකථන ඇමතුම ඇහෙන වෙලාවේ. කනක් හටගත්තා, ශබ්දාරම්මණයක් හටගත්තා. එතන විඥාණයෙන් දැනගත්තා. තුනම එකතු වුණා. තින්නම් සංගති පස්සෝ. තුන එකතු වුණා කියන්නේ පසපච්චය වේදනා. දැන් ඔන්න විඳීමක් ඇති වෙනවා. මොකද දුක් වේදනාවක්. අර ඇමතුමත් එක්ක ඔබට හටගත් දුක් වේදනාවක්. පින්වත්නි, මේ වේදනාවල ස්වභාවයේ හේතු හට ගන්නකොට හේතුන්ට ඕන විදිහට හට ගන්නවා. හේතු නැති වෙද්දී ඒ හේතුත් එක්ක මේ ඵලය, වේදනාව ඵලයක්නේ. ඵලයක ස්වභාවය හැමතිස්සෙම අපිට ඕන විදියට ඉන්නේ නැහැ. හේතුවට ඕන විදියට හේතුව හටගද්දි හටගන්න, හේතුව නැති වෙද්දි නැති වෙනවා. එතකොට දැන් මෙයා රෝහලට යන්න හෝ තවත් කෙනෙකුට ඒ ගැන කියන්න හෝ අර දුක ඔස්සේ කටයුතු කරනවා මිසක් මෙයා තවදුරට විභාග ප්‍රතිඵල ගැන කාටවත් කියන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් බලන්න, සැපය පැත්තකට වීසි කරලා දාලා හිතට එකපාරට දුකක් ඇති වුණා. මේ ජීවිතේ පින්වත්නි, දුක්ඛ සතුට මේ වගේනේ. අපි හරි සතුටින් ඉන්නලාට එක්ක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හිත රිදෙන දෙයක් කියලා බැනලා මොනවා හරි දෙයක් වුණා ගමන් ඔන්න අර හිතේ තියච්ච සතුට ඔක්කොම නැති වෙනවා. කියනවා මං හරි සතුටින් හිටියේ, මේ මිනිස්සු ඇවිල්ලා කෑව මගේ සතුට කියනවා. මේ වෙලා තියෙන මොකද්ද? වේදනාවල මාරුව. මේ විඳීම් එදිනෙදා ජීවිතේ හටගන්න විදිහ ඔබ සිහියෙන් දකින්න. මේක
කවදා හෝ අපි කොරෝනා අසාධ්‍ය වෙච්ච ජීවිතයේ අන්තිම හුස්ම ටික අපි පින්වත්නි මහා වේදනාවකින් අමාරුවෙන් ගෙවන තැනකදී වුණත් අපිට හොඳට සිහිය පිහිටව ගන්න සමහර විට ඔබේ හිත හසුරවනවා නම් අද ඉඳලා විඳීම් හඳුනගන්න වේදනානුපස්සනාවේ ඔබේ හිත හසුරවනවා නම් සැප වේදනා හටගන්න හැටි දුක් වේදනා හටගන්න හැටි පුළුවන් වෙලාවට ඔබේ හිතේ දිහා බලන්න. මේ හිත හැම දකින රූපයක් එක්කම බලන්න මොනවා හරි සැපක් විඳිනවා එක්ක මොනවා හරි දුකක් විඳිනවා එක්ක අදුක්කම සුඛ සැප දුක නැති වේදනාවක් විඳිනවා. ඔබට මොන දේ කරන්න ගියත් සාමාන්‍ය ජීවිතයේ ගෙවන හැම තැනකදීම ඔය විඳීම් එක එක විදිහට හට ගන්නවා. හිත දිහා බලන්න. දැන් අපි අර පහුගිය දවස්වල ඔබට මතක් කළා පාන්දර වැඩම කරලා අර මහා සෑය පිරිසිදු කිරීමේ කටයුතු වලට සහභාගී වෙන්න අපිට වාසනාවක් ලැබුණා කියලා. මගේ රියදුරු මහත්තයත් මාත් එක්ක ওই අවස්ථාවට දවස් දිනපතාම සහභාගී වුණා. ඒ දවස්වල අද හිමිදිරි පාන්දරත් මට වාසනාවක් ලැබුණා මහා සෑරදුන් වහන්සේගේ ඒ වත්පිළිවෙත් වලට පාන්දර 3 ගාන ඉඳලා සහභාගී වෙන්න. මගේ රියදුරු මහත්තයා මට එක සිද්ධියක් කියනවා සන්නහස මම මේ මල්ලාසන ළඟ අතුගගා ඉන්නකොට සමහර අය ඇවිල්ලා අර පහමාරට ගේට්ටු ඇරියට පස්සේ සමහරු මල් පූජා කරන්න ඇවිල්ලා ඇතැම් මල් වැටෙනවලු බිමට. මම මේ ඊතන චුට්ටකට එහෙන් අතුගගා එතන පිරිසිදු කරලා එතනින් පොඩ්ඩක් එහාට ගියේ. අර මිනිස්සු මල් ටික පූජා කරලා අර වැටිච්ච මල එතන බිම ඔහේ තියෙන්න ඇරලා ඒගොල්ලෝ යනවලු. මං මේ දැන් පොඩ්ඩකට කලින් එතන අතු ගෑවා. මං ආයි යන්න ඕනේ ඒක අතු ගන්න. ඇයි මේ මිනිසුන්ට වැටිච්ච එක හිඳලා දාන්න බැරි කියලා මට එකපාරට තරහක් ආවා. මෙයා මට දැන් යන ගමන් කියන සයන්ස් මට එතකොටම වහන්සේගේ දේශනයක් මතක් වුණා. අර අම්බපාලිගේ සිද්ධිය මතක් වුණාලු. සොටු දියර ටිකක් බිම වැටිලා තරහ ඇති වුණානේ මළුව අමද හිටපු භික්ෂුණියට. නමුත් ඒ තරහට ආපු සිතුවිල්ලට ඒ වචනෙට ආත්ම ගණන් විඳවපු විඳවීම මතක් වුණා කිව්වා. සමහර විට මල වැටිච්ච මිනිස්සයා ඒක දැක්කේ නැති වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ගොඩාක් ಗುಣ ඇති කෙනෙක් වෙන්න පුළුවන්. මම ගැටුණානේ කියලා. මං ඒ වගේ මෙයාට කිව්වා පුතා දැන් ඔයා එතන අතු ගානල වෙලාවේ පිනක් රැස්ුණානේ. දැන් අරයාගේ මල වැටිච්ච නිසා ඔයා ආපහු ඒක දැකලා ආයෙතෙන්ට ගිහිල්ලා ආපහු සැරයක් මේ මල වැටිච්ච තැන අතු ගෑවා. මග මානවකට වුණා වගේ ඒ මල වැටිච්ච තැන මීට පෙර අතු ගෑවා කියලා එතන දැන් මලක් වැටිලා ආයි මට එතන ගිහිල්ලා මල් කීපයක් වැටලා දැන් ආයි එතන මට සුද්ධ කරන්න උනා කියලා හිතට තරහක් නේ ආවේ. ඒවා හිතන්න ඒ මල වැටිච්ච පුංචි තැන ඔයාට දැන් දෙවතාවක් අතු ගන්න ලැබුණා. ඇයි ඒ අරයාගේ මල් ටික එයා හිඳපු නැති එකෙන් ඔයාට දෙවතාවක් අතු ගන්න ලැබුණා. දැන් ඔයා පළවෙනි වතාව අතු ගෑහම විතරද ඔයාට පින් රැස් වෙන්නේ? නෑ සයන්හසකෝ. එතකොට දෙවෙනි වතාවේ මල් ටික ආය අතු ගන්නකොට ආයෙත් පින් රැස් වෙනවද නැද්ද කියලා. රැස් වෙනවනේ කිව්වා. ඊට ඔයාට දෙපා එක තැන දෙපාරක් අතු ගෑමෙන් දෙවතාවක් පින් රැස් කරගන්න දුන්න කෙනා ගැන ඇයි ඔයා තරහ ගන්නේ? මට සතුට හිතුනේ තමන්ගේ හිතට ආපු තරහ තමන්ගේ හිත දකිමින් ඒ විදිහට ඒ හිත පාලනය කර ගන්නවා නම් මේ රියදුරු මහත්තයෙක් එයා හරි සතුටින් ඒ විදිහට ඒ මහා සෑය ළඟ පින කරගන්න ගමන් මේ කරන්නේ කුසලෙකුත් ආමිසයත් එක්ක ප්‍රතිපත්ති පූජාවකුත් වෙනවා නේද කියලා හිතුනේ. මොකද අනිත් පැත්තෙන් එයා හිතේ හටගත තරහත් දුරු කරගන්නවා කියන්නේ ප්‍රතිපත්ති පූජාවක්. එතන වීරියක් තියෙනවා. එතන සිහියක් තියෙනවා. සිහිය නිසා තමයි පින්වත්නි තරහ දැක්කේ හිතේ. සිහිය නැත්තම් ඒක දකින්නේ නැහැ. යනකොනුත් බැන යයි. මහා පුදුම මිනිස්සු සයන්ස වැටිච්ච මල එහෙත් දාලා යනවා ගාලා බැන යයි. එතකොට සිහිය නැහැ. දැන් මෙතන සිහියක් ඇවිල්ලා වීරියක් ඇවිල්ලා අහපු ධර්මදේශනා මතක් වෙලා නුවණ මතු වෙනවා. ඔබ විදර්ශනා ප්‍රඥාවෙන් පින්වත්නි වේදනාවක ස්පර්ශ නිසා හටගන්න විඳීම් දකිනවනම් ඒ සැප විඳීම් දුක් විඳීම් දකිනවනම් ඒවයි අනිත්‍ය ස්වභාවය ඔබ විමසනවනම්
අම්බපාලිගේ කතාවනේ පුතාට මතක් වුණේ. ඒක සරලයි. හැබැයි විදර්ශනා ප්‍රඥාවෙන් මේ විඳීම් වල වෙනස් වෙන හැටි දකින්න පුළුවන් කෙනාට ඒවැ අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් විදිහට හිත හසුරන්න ඔබ පටන් ගත්තොත් ඕවගේ අත්දැකීම් එනකොට අන්න ඒවත් මතක් වෙනවා. එතකොට එයාට පේනවා අර මල දකින්නකොට මගේ හිතේ දුක් වේදනා ආපු හැටි. ඒ දුක් වේදනාවත් එක්ක ගැටීම් හටගත්ත හැටි. ඒක තමයි පින්වත්නි නිවනට හිත හසුරවනවා කියන්නේ. ඒක මේ ඕන තැනක. දැන් එක්තරා අම්මා කෙනෙක් මම අහුවා සනස අපි මේ ආමිෂය කරා කියලා කොහොමද නිවන් යන්නේ කියලා. ඒක ඔන්න. ආමිෂ කරන තැනත් නිවන් මඟ වඩන්න පුළුවන්. වැසිකිලි එනකොටත් නිවන් මඟ වඩන හැටි සතර සතිපට්ඨානේ බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා. වැසිකිලි කැසිකිලි කරද්දිත් සම්පජඤ්ඤේ හිත හසුරවන්නේ කොහොමද කියලා. ඒතර පින්වත් සම්පජඤ්ඤේ හසුරමින් නිවන් මඟ වඩත හැකි නම් ඔබට සෑම ලෝක නිවන් මඟ වඩන්න බැරිද? ඔබ වැසිකිලි කැසිකිලි කරන තැන කන බොන තැන ඇඳුම් අදින තැනත් සම්පජඤ්ඤ වඩමින් ඔබට නිවන් මඟ වඩන්න පුළුවන් නම් මලක් පූජා කරන තැන පහනක් පූජා කරන තැන නිවන් මඟ වඩන්න බැරිද? ආමිෂයයි ප්‍රතිපත්තියයි ඇයි එතකොට මේ වෙන් කරලා දෙකට කඩලා පැත්තකට දාන්න හදන්නේ? මේ දෙක එකට යන්න එකක්. ඔබ ඔබේ කුසලයේ පින සියල්ල එකට රැස් වෙන දෙයක්. එතකොට අපිට හැමතිස්සෙම හිත දකිමින් ওই විදිහට පින්වත්නි හිතේ විඳීම් හඳුන ගන්න, ඒ විඳීම් හට ගන්න හැටි දකින්න, ඒ විඳීම් නැති වෙන හැටි දකින්න, විඳීම් මාරු වෙන හැටි දකින්න, මේ විඳීම් වලට හේතු දකින්න, ඒ හේතු නිසා හටගත් ඵලයක් කියලා දකින්න, ඒ ඵලය අර හේතු නැති වෙද්දී නැති වෙනවා නේද කියලා දකින්න. ඔබ ටික ටික මෙහෙම දකින්න උත්සාහ කරොත් පින්වත්නි ඔබට මේක ආයෝජනයක් වගේ අර ස්වාමීන් වහන්සේගේ මහපට ඇඟිල්ලේ ඉඳලා කන්න පටන් ගන්නකොට ගොප්පැටේ මට්ටමට එනකොට උන්වහන්සේ සෝතාපන්න උනේ එක පාට අහසින් කඩා පාත් වුණා වගේ ආපු විමසීමක් නෙමෙයි. පෙර ආතුව ඉඳලා විමසපු විමසීමේ ප්‍රතිඵලේ. මොකද උන්වහන්සේලා කැලේට වැඩි නිදා ගන්න නෙමෙයිනේ. භාවනා කරන්නනේ. ඒ කියන්නේ උන්වහන්සේලා ඒ අත්දැකීම ලබන්න පෙර සිට මේ වේදනානුපස්සනාදිය වැඩුවා. උන්වහන්සේලා මේ හේතු හටගන්න හැටි විමසුවා. හේතු නැති වෙන හැටි මීට පෙරත් විමසුවා. ඒ ප්‍රඥාව වැඩුවා. වඩපු නිසා තමයි අර අවස්ථාව ආවට පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් උනේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඒක සාමාන්‍ය වෙලාවට වඩන්නේ නැතුව ඉඳලා අවස්ථාවක් ආවට පස්සේ අපිට ඒ ධර්මයට හිත හසුර ගන්න බැරි වුණාම කියනවා අනේ හාඳුරනේ වේදනාවල් එනකොට ධර්මයක් මතක් වෙන්නේ නැහැ කියනවා. දැන් ඔබට පැහැදිලිද මේ මතක් වෙන්නේ නැත්තේ ඇයි? අපිට ප්‍රශ්නයක් එනකොට අපිට විපතක් වෙනකොට ඇයි අපිට ධර්මයේ තුල හිත හසුර ගන්න බැරි? අපි සාමාන්‍ය වෙලාවට ඒ හිත ඔය සිහිය තුල හසුරවන්නේ නැත්තම් විපතක් වෙච්ච වෙලාවට කොහොමත් බෑ පින්වත්නි. අර කියන්නේ මොකද්ද යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල මේ ලිහන්නෙම නැතුව විසි කරන්න කියලා. ඒ වගේ අපිට විපතක් වුණාම හරි අමාරුයිනේ ධර්මයේ සිහි කරගන්නේ. අර ඒ ප්‍රශ්නේ වුණාට පස්සේ දැන් ඔබට තමන්ගේ සමීපතම ප්‍රියතම දරුවා අහිමි වෙච්ච වෙලාවට දරුවාගේ අහිමි වීම ගැන ප්‍රිය කෙනෙකුගේ අහිමි වීම ගැන ඔබට හිතා ගන්න අමාරුනික පාටේ වේදනාව. ඔබ දරුවා ගැන ප්‍රිය භාවයේ තියෙන වෙලාවේ ඔබට හිතන්න බැරි නම් ප්‍රිය භව තියෙන වෙලාවට දරුවාගේ අහිමි වීම ගැන ඔබට හිතන්න බැරි නම් දරුවාගේ අහිමි වීමක් අභියසදී ඒ අහිමි වීම ගැන ධර්මයේ ඔස්සේ හිතන්න කොහොමත් අමාරු වෙනවා. ඒ වෙලාවට මතක් වෙන්නේ. දැන් ඒ වගේ සමහර අය ප්‍රශ්න ආවට පස්සේ සයන්නාසලා හම්බෙන්න යනවා. අර සාමාන්‍ය වෙලාවට මේ ලෝකේ ධර්මයක් නැහැ. ඔහි තමන්ගේ ලෝකේ ඔහේ ඉඳලා ප්‍රශ්න වුණාම දුවන් යනවා. ඉතින් ඒ වෙලාවට හාමුදුරුවෝ හම්බෙලා කතා කරනකොට අර දෙන උපදේශයක්වත් ඔලුවට යන්නේ නැහැ. ඒ ඉතින් ධර්මයට ඔලුව ධර්මය කියන එකටවත් අර ප්‍රශ්න වෙච්ච වෙලාවේ ඔලුවට දාගන්න බැරි. ප්‍රශ්නේනේ ඔලුවේ දැන් වැඩ කරන්නේ. ප්‍රශ්නේ ඔලුවට වැඩ කරනකොට හාමුදුරුවෝ දෙන උපදේශවත් ඔලුවට යන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය වෙලාවේ මම උකට නිතර සිද්නිතසපේ කියන උපමාවක් තියෙනවා මේ. ඒක මේ අර මිලින්ද ප්‍රශ්න එහෙම තියෙන ලස්සන උපමාව. වතුර 30ක් ආවට පස්සේ ලිං හාරන්න යන්න එපා. ලිඳ කලින් හාරගත්තට පස්සේ 30 එන වෙලාවට බොන්න පුළුවන්. වතුර 30 ඇවිල්ලා ලිං හාර ඉන්න ගියාම වැඩේ පරක් වෙයි.
අන්න ඒ වගේ පින්වත්නි ඔබ මම හෙට කොරෝනා අසාදිතෙක් විදිහට මේ හිත ඊටාම දරුණු විදිහේ වේදනාවක් විඳවමින් මේ ජීවිතය අවසන් කරන කෙනෙක් නම් එසේ විය හැකි නම් ඒ මොහොතේ මගේ හිත කොයි විදිහටද මම හසුරවන්නේ කියලා එවෙලට ලිඳ හාරහාරින් නැතුව දැම්ම හාරගෙන දැම්මම අපි අපේ හිතේ තියෙන විඳීම් වල ස්වභාවය බලමු. රූප දකිනකොට විඳීම් වෙනස් වෙන හැටි, ශබ්ද ඇහෙනකොට විඳීම් වෙනස් වෙන හැටි, ගන්ධ සුවඳ දැනෙනකොට විඳීම් වෙනස් වෙන හැටි. දැන් අර මම අපේ රියදුරු මහත්තයාගේ අත්දැකීමක සිද්ධියක් ඒ වගේ ඔබේ හිත හැමතිස්සෙම හොයන්න, හිත දිහා බලන්න. බලනකොට ඔබට පේනවා විඳීම් එක්ක එන ඇලීම්, ගැටීම්, සැප විඳීම් වලට ඇලීම් වෙනකොට, දුක් විඳීම් වලට ගැටීම් වෙනකොට හැමතිස්සෙම ඔබට ඒක පේනවා. දැන් අද දවසෙන් මම අත්දැක්ක දෙයක් ඒ මහා සෑ මළුවේ එක්තරා පොතෙක් සෑයම දිනකොට තවත් පොතෙක් මාස්ක් එකක් දැකලා කවුරු හරි දාගෙන හිටපු මාස්ක් එකක් සෑ මළුවේ දාලා ගිහිල්ලා. ඉතින් අර පුතා ඒක ඇවිල්ලා ටිකක් හිතේ වේදනාවකින් මට ඇහෙනවා තව මහත්තයෙක් එක කියනවා මේ බලන්නකෝ මේ මිනිස්සු වඳින්න ඇවිල්ලා මාස්ක් එකත් චෛත්‍ය මළුවේ දාලා ගිහින් කියලා. දැන් ඒ ඇහැට පෙනිච්ච රූපය ඔබට බොහෝ ගැටීමක් හදලා ඒ ඇතිවෙච්ච දුක් වේදනාව ඔස්සේ බොහෝ ගැටීමක් හදලා ඔබේ හිතේ අකුසලයේ ඇති කරවමින් ඔබ පින්වත්නි ඒ අකුසලයෙන් දුක් විපාක ආපහු ඔබට ජනිත කරවන තැනට ඔබට පත් කරගන්න පුළුවන්. එතකොට පින් කරන්න ගිහිල්ලා පව් කරගන්න යන්නේ එහෙමයි. සිහිය නැති තැන ගැටීම් ඇති වෙනකොට. ඒ නිසා හැමතිස්සෙම හිතේ ගැටීම් ඇති වෙන්නේ නැති වෙන විදියට හිත හසුරවන්න නම් හිත දකින්න. විඳීම් දකින්න. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා එන හැටි දකින්න. විඥානේ වෙනස් වෙනකොට ස්පර්ශ වෙනස් වෙන හැටි දකින්න. ඒ වෙනස් වීම හේතුත් එක්ක වෙනස් වෙනකොට ඒ ඵලයන් සියල්ල වෙනස් වෙන හැටි දකින්න. විඥාන කියන්නේ ද්වයම් පටිච්ච විඥානං. ඇහැයි රූපේ කියන දෙක නිසා විඥානය හට ගන්නවා. එතකොට ඒ විඥානෙත් එක්ක තුන එකතු වුණාට පස්සේ තින්නම් සංගති පස්සෝ ඒ තුනේ එකතුව නිසා ඇති වෙන වේදනා. තුනේ එකතුවට කියන්නේ ස්පර්ශය. ඒ නිසා ඇති වෙන වේදනා. ඒ සියල්ල ඵලයක්. එතකොට මේ ඵලයක් කියන්නෙම හටගත්ත දෙයක් හේතු නිසා නැති වෙන දෙයක්. මේක තේරුම් ගත්තට පස්සේ පේන දේවල් වලට ඇලෙන ගැටෙනකොට, ඇහෙන දේවල් වලට ඇලෙන ගැටෙනකොට, දැනෙන දේට අපි විඳින හැම දෙයකටම ඇලෙන ගැටෙනකොට අපිට අපේ මනස ටික හුරු කරගන්න පුළුවන් පින්වත්නි. අන්න ලිඳහාරනවා. කල්ැතුව ලිඳහාරනවා. එතකොට අපි විපතකට අපේ හිතපත් වුණ ගමන් සතෙකුට ගොදුරක් වෙලා හෝ රෝගයකට ගොදුරක් වෙලා හෝ මොනවා හරි විපතකට පත් වෙනකොට කල්ැතුව හාරගත්ත ලිඳෙන් ඒ වෙලෙට වතුර ටික බොන්න පුළුවන්. ඒ වෙලෙට ඔබට හිත ශක්තිමත්ව තියාගෙන ධර්මයේ තුල හිත හසුරගෙන අර විපත්තිය මොහොතේ සමහර විට මාර්ගඵල අවබෝධයකට තරම් ඔබේ හිත ධෛර්ය කරගන්නත් පුළුවන්. මොකද ගොඩාක් අය සමහරලාට මේ සාමාන්‍ය ජීවිතේ ධර්මයේ නිතර හොඳට හසුරවපු ඇතැම් අය මරණාසන්න මොහොතේ මගඵල ලබන අවස්ථා බොහෝ තියෙනවා. එතකොට එයා සාමාන්‍ය ජීවිතේ ගෙවද්දි මගඵල නොලබපු කෙනා අර ස්වාමීන් වහන්සේ වගේ ගොප්පැටේ මට්ටමට මේ සතා කනකොට සෝවාන් වෙනවා. දනහිස් මට්ටමට කනකොට සකදාගාමි වෙනවා. නාභිය මට්ටමට එනකොට අනාගාමි වෙනවා. හෘදයට මට්ටමට කිට්ටු වෙනකොට උන්වහන්සේ සිව් පිළිසිඹියත් ලබන්න තරම් රහතන් වහන්සේ නමක් වෙන්න තරම් ඒ උන්වහන්සේ කල්ැතුව ලිඳ හාරගත්ත හින්දා උන්වහන්සේට ඒ අවස්ථාවේ තමන්ගේ ප්‍රඥාවේ ලිඳෙන් ජලය අරන් බොන්න පුළුවන් වුණා. ඒකනේ දැන් කොරෝනා වෙලාවෙත් අපි දකින්න ඕනේ ඔන්න ඕකයි පින්වත්නි. කල්ැතුවම අපි ජීවිතේ හැම වෙලාවෙම සිහියම පුරුදු කරමු. පුළුවන් තරම් හිතම දකිමු. හිතේ හටගන්න මේ ස්වභාවයන් වෙනස් වෙන හැටි දකිමු. හිතේ ස්වභාවයන් දකිනකොට ඔබට පුද්ගලයෙක් පිළිබඳව ඔබ පුද්ගල භාවයකින් ඝන සංඥාවකින් ඇති කරගෙන තියෙන අවිද්‍යාවෙන් මිදෙන්න ඔබට මහා ප්‍රඥාවක් ඇති වෙයි. මේ හේතුන්ගේ ඵලයක් නේද හැම වෙලෙම හටගන්නේ කියලා ඔබ දකි.
ඉතින් අපි මේ ප්‍රඥාවෙන් මේ විදිහට සිහියෙන් අපේ හිත හසුරවන්න මේ කාල විපත්තියේ මේ කාලය තුල ඔබට ඒකාන්තයෙන්ම පින්වත්නි හිතනම් ඒ වෙනුවෙන් වෙන් කරගත යුතුමයි. මොකද හේතුව තවත් නම් කාලේ නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ඔබ ඉන්නේ කොහෙද වෙන්න පුළුවන්. ඔබ කාර්යාල වැඩක වෙන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලාවෙම මොන වැඩේ කරත් හැම මොහොතෙම පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. ඕනෑම මොහොතක මේ මොහොතේ සිද්ධ වෙන මේ අනතුරට මම මුහුණ දෙන්න පුළුවන් කියලාම හිතන්න. අපේ සමහරලාවට ගොඩාක් පරිස්සම් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි මම දැක්ක කොච්චර පරිස්සම් වෙච්ච අය වුණත් යම්කිසි පුංචි අතපසුවීමකින් ආසාදිත වෙලා බොහෝම අමාරුවෙන් විඳවන අය, මිය යන අය, අපිත් එකට ඇසුරු කරන බොහෝ දෙනා මිය යනවා. ස්වාමීන් වහන්සේලා අපවත් වෙනවා. මේ කාල විපත්තියේ කී දෙනෙක් මැරෙයිද කියන්න දන්නේ. කොච්චර ස්වාමීන් වහන්සේලා අපවත් වෙයිද කියන්න දන්නේ. ඔබට මේ බණ ටික කියන මම දැන් බලන්න සමහරලාට ආසාදිත වෙලා පැය 24ක් ඇතුලේ ආදාහනය කරනවා. ඉතින් සමහරලාවට ඊළඟ සිත්නෙත් අසපුවට වඩින්නවත් අපි ඉඳීද කියන්න බැරි තරම් අවිනිශ්චිත කාල විපත්තියක පින්වත්නි මොන විනෝදයක්ද මොන ප්‍රමාදයක්ද කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ. අපි හැම දෙනාම හැකි තරම් උත්සාහ කරමු. අප්‍රමාදීව සිහිය පුරුදු කරගෙන විඳීම් දකිමින් හිත පුළුවන් තරම් ඇලෙන ගැටෙන අවස්ථා අඩු කරගෙන පින්වත්නි අපේ හිතේ සිහියෙන්ම අපේ හිතට අවශ්‍ය ශක්තිය දෙමු. ඒ මානසික ශක්තිය ඔබ නොහිතුවට කයටත් ලොකු ප්‍රතිශක්තියක් හදාවි. මනස ධර්මයේ තුල ශක්තිමත් වෙන්න කායිකවත් ඇති වෙන ප්‍රතිශක්තියම සමහර විට ඔබ නිරෝගී වෙන්නත් බලපාවේ. මොකද කයට ප්‍රතිශක්තිය එන්නෙම මානසිකව ශක්තිය තියෙන කෙනාටයි. හැම දිනාටම මේ උතුම් ධර්මය ඔබේ මනසට ප්‍රඥාව නැමැති ඖෂධය ළඟා කරගෙන ධර්මයේ තුල නිරෝගී හිතක් හදාගන්නටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් කාල විපත්තියකදී හිත හසුරවන්න ඕන විදිහ ගැන සාකච්ඡා කරමින් ඔබ හැම දිනාටම මේ කියා දුන්නා උතුම් දහම් පණිවිඩය තුල ඔබේ හිත නිරන්තරයෙන්ම පවතිවා. හිත නිරන්තරයෙන්ම සිහිය තුලම වීරිය තුලම ප්‍රඥාව තුලම පවත්වන්නට ඔබට වාග්ය මුදා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි බුලත් සිංහල ඇගල්ලෝය පදිංචි බුලත් සිංහල සංචාරකයෝ අධිපතිනි ගමගේ පුෂ්පා අබේවර්ධන නාවික ඉංජිනේරු දීප්ති ජයසිංහ මහත්මයා යුගාන්ති ජයසිංහ දියණිය ඇතුළු පින්වතුන් විසින් දායකත්වයෙන් එකතු වෙනවා. බුලත් සිංහල සංචාරකයෝ නිර්මාතෘ ජී.ඊ. පෙරේරා මුදලාලි මහතා, පාඨශාලාචාරිණී එස්.ඒ. චන්ද්‍රලතා මහත්මිය, වයි.ඒ. ගුණදාස ජයසිංහ මහතා, W.ඒ. දයා ජයසිංහ මහත්මිය ඇතුළු සංසර පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් අනාගතයේ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා සසර දුකින් මිදෙත්වා කියලා සටහන් කරගෙන තිබෙනවා. ඉතින් ඒ ආකාරයෙන් නම් වශයෙන් සිහිපත් කරපු සියලු මීගේ ඥාතීන්ටත් මේ ලෝකයේ තුරම කොරෝනා වසංගතයෙන් මිය යන සියලුම මේ අහිංසක මිනිසුන්ටත් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. අපි හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේකේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙල්ල සූපත් භාවයෙන්ම ලබත්වා. ඒ හැම දෙනෙකුටම මේ උතුම් පින් බලෙන් පරලොව යහපතම සූපත් භාවයෙන්ම ලැබෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියන්ටත් මේ පින් අයිති වී සසර දුකින් අත් මිදී නිවන් අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිනවා. දෙවියොත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම ගමගේ පුෂ්පා අබේවර්ධන මහත්මියට සහ දීප්ති ජයසිංහ මහත්මයාට දිගාසිරි ලැබමින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් සියලු කටයුතු සාර්ථක වීමටත් ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්ම ප්‍රචාරය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සටහන් කරගෙන තියෙනවා. නෙත් FM අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයට නෙත් ශ්‍රවණය කරන පින් සිත් ඇති හැම දෙනාටමත් සකල ලෝකවාසීන්ටත් දෙලොව සුබසිත ශාන්තියම ප්‍රාර්ථනා කරමින් කොරෝනා ලෙඩ දුක් ඉක්මනින්ම මේ රටින් තුරන් වේවා කියලා පතන බවට
ඒ පින්වත් ගමගේ පුෂ්පා බේවර්ධන මහත්මියත් දීප්ති ජයසිංහ මහත්මයා සහ යුගාන්ති ජයසිංහ දියණිය ඇතුළු ඒ පින්තුන් විසින් බලාපොරොත්තු වෙනවා. දායකත්වයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙමින් ඒ ඇති කරගත සියලු සත් ප්‍රාර්ථනාත් ඔබ හැම දෙනාගේම සියලුම සත් ප්‍රාර්ථනාත් මෙත් සිතින් අපි ආශිර්වාද කරනවා සඵල වෙන්නට කියලා. හැම දෙනෙකුටම කායික සුවය, මානසික සුවය, නිරෝගී සුවය, දීර්ඝායුෂම සැලසේවා. හැම දෙනාටම පරලොව සුගතියටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් හැම පිනක්ම හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිද්නේ තසපුවේ ධර්ම දේශනාවයි එලෙස නිමාවට පත් උනේ. මේ කාල විපත්තිකර කාලයකදී හිත සකසාගත යුතු ආකාරය. මම හිතන්නේ කාල විපත්තියට කලින් ඉඳලා හිත හදාගත්ත නම් මේ තත්වය තුලදී ඇතිවෙන බැරෑරුම් භාවය කෙලෙස් අපි සමනය කරගන්නට, කළමනාකරණය කරගන්නට හැකියාවක් තියෙනවාද කියන වග ඒ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට වැටහෙන්නට ඇති. අපි තවත් ඒ සම්බන්ධ ඉදිරියේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් කරුණු කාරණා අනුශාසනා ලබමු. සෙනසුරාදා සිද්නේ තසපු ධර්ම සාකච්ඡාවෙන් අපි විරාමයකට යන්න සූදානම් වන මොහොතේ මාර ඔබට සිහිපත් කළා මේ කාල විපත්තිය තාමත් ලංකාවේ රතු අවදානම් කලාපයේ ඉන්න රටක් ලෙසට නම් වෙලා තිබෙන වෙලාවක බොහෝ දෙනෙක් තාමත් 200කට එහා පැත්තේ පිරිසක් දවසකට මිය යන තත්වයක් තුළ ඒ වගේම ආසාදිතයනුත් බහුල වශයෙන් වාර්තා වෙලා තිබෙන මේ කාලය තුළ අපිට පුළුවන් ආකාරයෙන් මේ සියලු දෙනා වෙනුවෙන් අපට පුළුවන් සහයෝගය ලබා දෙමු, දායකත්වය ලබා දෙමු. විශේෂයෙන් මේ අතර ප්‍රධානම දායකත්වය තමයි අපි ආරක්ෂා වෙන එක. අපේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතව මේ රෝගය මට හැදෙන්නට තිබෙන ඉඩකඩ අහුරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ සඳහා අපි යොමු වෙනවා නම් මේක තමයි ප්‍රධාන දායකත්වය. ඊට එහා ආසාදිත භාවයට පත් වුණු අය වෙනුවෙන් නෙත් රේඩියෝ මේ වන විට ඒ ඔක්සිජන් ඇතුළු අවශ්‍ය කරන උපකරණයන් ලබා දීම සඳහා ක්‍රියා කරමින් සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ පිළිබඳව ඔබටත් දායක වෙන්න පුළුවන්, ඒ කටයුතු වෙනුවෙන් දායක වෙන්නට පුළුවන්. ඊට සමගාමීව විශේෂයෙන්ම දැන් ඉදිරියේදී වස් කාලය නිමාවට පත් වෙලා එළඹෙන්නේ කටින පුණ්‍යෝත්සවය තියෙන කාලය. නෙත් රේඩියෝවේ කටින මහා පුණ්‍යෝත්සවයත් ඓතිහාසික කූරගලදී පවත්වන්නට අපි කටයුතු සූදානම් කරලා තිබෙන්නේ ඔබත් එක්ක එකතු වෙලා. ඉතින් මේ පරිස්කාර බාර ගැනීමේ කටයුතු වෙනුවෙනුත් ඔබට දර්ශනට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. 077 41 51 272 0774151 දුරකථන අංකයට කතා කරන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා. ඒ ආරාධනාවත් කරමින් ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදුණු අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිද්නේ තසපුවෙන් විරාමයක් ලබනවා. සිද්නේ අසපුව අපේ නැවත සිද්නේ තසපුව සමගයි සම්බන්ධ වන්නේ. සෙනසුරාදා සිද්නේ තසපුව තුළ මම හිතන්නේ මේ කාලය තුළ ඇසිය යුතුම දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අපේ හිත තමයි මේ හැම දෙයකටම ප්‍රබල වෙලා තිබෙන්නේ. ඉතින් මේ තත්වය කොතෙක් ව්‍යාකුල භාවයට පත් වෙනවාද කියන කාරණය අපට පේන්නේ යම් ව්‍යසනයක් තියෙනකොට, යම් වෛරසයක් ව්‍යාප්ත වෙනකොට එය වැඩි වර්ධනය වෙනවා කියන්නේ අපේ හිතේ පාලනයක් නැත්නම් අපේ හිත යම් ආකාරයකට සකසාගෙන නැතිකමයි කියන කාරණේ තමයි වැඩි වශයෙන් පේන්නේ. මට හිතෙනවා මේ දේශනාව අහගෙන හිටපු කෙනෙක්ට අනේ දැන් ඉඳලා හරි මේ මොහොතේ ඉඳලා අපි දන්නේ නැහැ ඉදිරියට තව කොච්චර කාලයක් තියෙයිද කියලා අපිට එහෙම නිශ්චිතව කියන්න බෑ. ඉතින් එහෙම නිසා කොරෝනා කෙසේ වෙතත් හිත සකසා ගැනීමේ වටිනාකම කොරෝනා පැත්තෙන්වත් හිතලා කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒකත් ලොකු දෙයක්. අපි සාකච්ඡා කරමු ධර්ම කාරණා මේ රටේ පවතින නැත්නම් මේ සමාජයේ පවතින මේ රෝගී තත්ත්වයක් පාදක කරගෙනම තවත් බොහෝ කාරණා බොහොම ගෞරවයෙන් නැවත වාරයක් සිද්නේ තසපුව වෙනුවෙන් ධර්ම සාකච්ඡාවට අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ දැන්
මේ සාකච්ඡාවේ ප්‍රවේශය ගන්න මට හිතෙනවා සමහරව දැන් අර ඔබ වහන්සේ සිහිපත් කළා මේ රෝගී තත්ත්වයේ තියෙන භයානක බවත් එක්ක හිතේ සම්බන්ධව සමහර අවස්ථාවල ඔක්සිජන් දෙනකොට ඔක්සිජන් ගන්න මට්ටමකවත් හිත මේ පෙනහළු වලට ක්‍රියාකාරීත්වයක් තමන්ගේ කයේ නැහැ කියන කාරණේ මට එතන හරි දැනුණ දෙයක් තමයි. දැන් ඒ වගේම අර මම දැක්ක එක පෝස්ට් එක තියෙනවා පෙනහළු කළු පාට වෙලා විනාශ වෙලා කියලා දුර්වල වෙලා ඔක්සිජන් ගන්න බැරි මට්ටමක් තියෙනවා කියලා. දැන් අපි හමුදුනේ එතකොට මේ වගේ තත්වයකට පත් වෙන්නත් ඒ කියන්නේ දැන් අපි රෝගේ පැත්තට දාලා කතා කළොත් එහෙම හේතුව අපිට හැදුන හින්දානේ. එහිදී මුලදි කල යුතු දේවල් අපිට කරන්නට බැරුණා. මම හිතනවා බන නැත්නම් මේ හිත සකසා ගැනීමේදීත් මේ මොහොතේ කරනවට වැඩිය අර පෙර පුරුද්ද තිබිලා නැත්නම් ඒකට යොමු වෙලා කරන්න පුළුවන්කම තිබුණා නම් ඒකේ යම් තාක් දුරකට මේ මොහොතේ ශක්තිමත්. අනිත් පස්සෙන් අපි කොරෝනා රෝගයේදීත් මුලදී කල යුතු දේවල් ටික කරන්නට පුළුවන්කම ලැබුණා නම් ගොඩක් අයට ඒ තත්වයෙන් යම් තරමකට හෝ මිදෙන්නට පුළුවන්. හැබැයි ඒත් ගාණක් නැහැනේ අපේ ආමුදුරනේ. මම දැක්ක දැන් වෛද්‍යවරයෙක් කියනවා සිගරට් බොන්න එපා. දුම් වැටි මේකට හොඳම නැහැ කියලා. එතකොට අරක්කු බොන්න එපා. අරක්කු මේකට හොඳම නැහැ කියලා කියනවා. දැන් ඕක සමහර අය අනිත් පැත්තට අරගෙන කියනවා. මට මේ එක්තරා පුද්ගලෙක් කතා කළා මේ දන්න හිතවතෙක්. ඔහු කියන අරක්කු ටිකක් බිව්වට පස්සේ පිච්චිලා යනවා. එතකොට අවුලක් නැහැ කියලා. සිගරට් එකත් එහෙම තමයි ඔහු කියන්නේ. දුම් අල්ලනවා නම් සිගරට් එකක් බිව්වහම මොකද කියලා අහනවා. ඒ කියන්නේ අපේ හිත මෙල්ල කරගන්න බැරි වීමද මේ තියෙන්නේ. ඉතින් හැම අවස්ථාවකදීම නැත්තම් ඔය හිත මෙල්ල කරගන්න බැරි තමන්ගේ වාසියට හරවගෙනද? ඔව් දැන් අපි දැන් වහ කනකොට වරුණ මේ මැරෙනව නේද? එතකොට කෑම කනවා නම් වහ කෑම මොකද කිව්වගේ ඒකත් කනවා මේකත් කනවානේ. වහ තමයි මේ කන්නේ හැබැයි. දෙකම කනවා. වහත් කනවා කෑමත් කනවා. කෑම නොකා හිටියොත් මැරෙනවයි කියලා කණ්ඩ කියනවා නම් එතකොට කන එක කනවනේ කරා කියලා එතකොට මැරෙන්නේ නැතුව ඉන්නවා නම් එන ඉතින් වහ කෑවත් ඉතින් ඒත් කන එකක්නේ කිව්වා වගේ වැඩක් නේ ඔකනේ. දැන් දුම් අල්ලනකොට අපි මොනවද කරන්නේ? ඒකට මේ අර බෙහෙත් වර්ග දාලා දුම් අල්ල ගන්නවා. හරි. දැන් මේකේ තියෙන්නේ බෙහෙත් වෙන්නේ නැතිනේ. ඒක එතන විසදුමාරයක්නේ. එතකොට කියන්නේත් ඒකම තමයි මට කියන්නේ. මම දැන් ඔතන ඔබ වහන්සේ කිව්වම මම කිව්වා දැන් ඒකේ තියෙන්නේ මේ වෙනස් එකක් නේ. අරකේ තියෙන්නේ බෙහෙත් ඖෂධයන්නේ කියලා. නේ ඒකිනුත් මේකිනුත් වෙන්නේ විසදුමාරයක් ගියාම මේක පිච්චෙන්නේ නැද්ද? එහෙම කියන්නේ තමන් හිතට නිවට වෙලාද? වර්ණ ඒක තමයි මේ අපි සමහර වෙලාවට අපිට ඕන තැනට හැමදේම සාධාරණීකරණය කරගෙන අන්තිමට තවත් බොහෝ දෙනාවත් අමාරුවේ දාන විදිහ අපි මේ ජීවිතයේ ඕන තරම් එක එක අත්දැකීම් ඔස්සේ දකින්න. දැන් සමහර වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලාගෙත් මම දැක්කා අපේ සමහර වෙලාවට ධර්ම කරුණුත් මෙතෙන්ට ඈඳ ගන්නවා. අර දැන් මන් දන්න එක සයින්හන්ස නමක් මාස්ක් එක දාන්න අකමැති. ඒක උන්වහන්සේට නිකන් අර දැන් සමහර මාස්ක් එක දාගෙන ඉන්නකොට නේ හුස්ම ගන්න අමාරු එහෙමයි කියලා ඒගොල්ලන්ට අකමැත්තක් තියෙන්නේ. මේ අකමැත්තට ධර්ම කරුණු පාවිච්චි කරගෙන ඔය මාස්ක් දැම්මා කියලා කර්මයක් තියනවා නම් කොහොමද මාස්ක් දැම්මත් මැරෙනවා. කර්මයක් නැත්තම් මැරෙන්න මේ වෙලාවේ මාස්ක් දාන්න නැතුව හිටියත් මැරෙන්නේ නැහැ කියලා ඒ වගේ සාධාරණ දැන් ඔබ කිව්වේ සිගරට් එක සාධාරණය කරනවා වගේ ධර්ම කරුණුත් තරම් සාධාරණය කරනවා. ඉතින් තව සමහර ස්වාමීන් වහන්සේලාම කියලා තියෙනවා අපි ධර්මයෙන් බැහැගෙන ඉන්නේ ඒකින්ද අපිට බය වෙන්න දෙයක් නැහැ ධර්මයෙන් රැකවරණේ තියෙනවා කියලා. ඒකේ තියෙන දේ තමයි තවත් අයවත් ඒකට සමාදම් කරනවානේ. දැන් තමන්ව පිළිගන්න අයටත් ඒ පණිවිඩය දෙද්දී අනිත් අයත් එතකොට ඇත්ත තමයි උන්වහන්සේ කියන එක කියලා පිළිගන්න බොහෝ දෙනාත් ඊට පස්සේ ඔන්න මාස්ක් එක දාන්න නැතුව ඉන්න ගත්තොත් එහෙම හාමුදුරුවෝ කිව්වා වගේ ඇත්තට ඉතින් මැරෙන්න නැත්තම් මේ වෙලාවේ මාස්ක් එක නොදා හිටියත් මොකෝ එහෙනම් ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයටත් මේ වෙලාවේ එයාලා ධර්මයේ දාන්න කතාවනේ මම කියන්නේ මේ මුළු ලෝකෙම මිනිස්සු ඉතින් මැරෙන අයනේ මැරෙන්නේ නැති අය මැරෙන්නේ නැහැනේ කියලා හිතන් කරොත් නේද අපි එකක් තේරුම් ගන්න ඕනේ මාස්ක් එක නොදා අපි මේ සරලව මේ කියන්නේ තව කෙනෙක් ගැන කාරුණිකව මේක බලන්න ඕන තැනට මාස්ක් එක නොදා ඔන්න තමන් ආසාදිත වෙනවා හරිද හැබැයි තමන් මැරෙන්නේ මොකද තමන්ට මේ වෙලාවේ මැරෙන්න
කර්ම විපාකයක් නැහැ. නෑ. ඔන්න දැන් කිව්වනේ මාස්ක් එක දාන්න නැතුව හිටියම මැරෙන්නේ නැත්තම් කොහොමවත් මැරෙන්නේ නැහැ කියලා. හරි. එයා ආසාදිතයි. හැබැයි මැරෙන්නේ නැහැ. මාස්ක් එක නොදාපු හින්දා එයා ආසාදිත වුණා. අර කියපු විදිහේ කර්ම විපාකයක් නැතිකම හින්දා මැරුන්නේ නැහැ. නමුත් එයාගේ ආශ්‍රිතයින්ට කර්ම විපාකයක් හින්දා හෝ මෙයා දැන් මොකද කරන්නේ තමන්ගේ අරගත්ත මේ වෛරස් එක දැන් තමන්ගේ ආශ්‍රිතයට දෙනවා. එහෙමයි. එතකොට ඒ ආශ්‍රිතය ප්‍රතිශක්තිය අඩු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. තමන්ගේ තාත්තා වෙන්න පුළුවන්. මොකද ඕක මම කිව්වරන අර පහුගිය කාලේ එක කෙනෙක් මට ආරංචි වුණා මේ ඔය මාස්ක් දාන්න නැති මිනිස්සු වගේ ඔය කිසිම මේ සෞඛ්‍ය ගැන සැලකිල්ලක් නැති මිනිස්සු ඕවා හදාගෙන මැරෙනවනේ දැන්. ඕවගේ උන් කොහොමත් මැරෙන්න ඕනේ කියලා එක්කෙනෙක් කියනවා. මාස්ක් දාන්න නැති එක හදාගෙන මැරිච්ච තින්. ඒමයි මැරලා ගියාම අර පරිස්සම් වෙන මිනිස්සු ටික රටේ ඉතුරු වෙලු. හරිද? ව්‍යාප්තිය ගැන හිතලා නෑ. ඔව්. සමහරට මේ මාස්ක් එක දාන්න නැති ගෙදර ඉන්න තරුණෙක් එයා ආසාදිතෙක් වෙලා ගෙදර ඇවිල්ලා එයාගේ ප්‍රතිශක්තියට එයා හොඳට ඉඳි අර ගෙදර ඉන්න හොඳට සෞඛ්‍ය සම්පන්න වෙන අහිංසක අම්මා තාත්තා ආසාදිත වෙලා අම්මා තාත්තා මැරිලා යන්න පුළුවන් නේ. එහෙම අවස්ථා තිබුණා. තියෙනවනේ. ඒ වගේ ධර්ම කරුණු ගලපගෙන තමන්ගේ කර්ම විපාක මෙතෙන්ට බලන්න යන්නේකොට අනිත් කෙනාගේ කර්මයට අපි ගිහිල්ලා ඇදලා දැමීමක් වෙනවා වගේ කියලා තමන්ට තේරෙනවා නම් අනිත් අයව අමාරුයි. දැන් මම මැරෙන නොමැරෙන එක නෙමෙයි. අනේකාගේ ජීවිතය ආරක්ෂා කරන්න මේ වෙලාවේ මට වගකීමක් තියෙනවා කියන එක හිතන්න ඕනේනේ. එතකොට දැන් සිගරට් බොන මිනිහෙක් ගත්තත් ඒ මිනිහයා නිසා අනිත් අයගේ පෙනහළු වලටත් බලපානනේ. ගෙදර ඉන්න අනිත් අයට පවානේ. එතකොට මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම තමන්ගේ තියෙන පටු අරමුණු වලට සාධාරණීකරණකම් පැත්තක දාලා මේ වෙලාවේ පොදුවේ අනිකා ගැන හිතන්න. අපි දේශනාව ඇතුළේ අර ස්වාමීන් වහන්සේලා අනිත් ස්වාමීන් වහන්සේලා ගැන හිතපු විදිය කියවනේ සමාධිය වෙනුවෙන් අනිත් සනසලගේ සමාධිය වෙනුවෙන් නිහඬවම ඒ ගොදුරක් බවට පත් වෙන්න තරම් උන්වහන්සේලා ඒ වෙලාවේ පරාර්ථකාමී වෙනවා. මේ මාස්ක් එකක් පොඩ්ඩක් අමාරු වුණත් හරි නිකන් දාඩිය දාන මොනවා හරි කියලා හුස්ම ගන්න අමාරුයි කියලා මොකක් හරි අමාරු නම් මාස්ක් එක දාන එක තමන් පරාර්ථකාමී වෙලා අනිකා වෙනුවෙන් දාන්න පුරුදු වෙන්න ඕනේ. මම හරියට සමහරලාවට මේ කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවලදී අපිට මේ කරුණාකරලා මාස්ක් එක දාගන්න කියලා කියපු අවස්ථාව මේ මෑත දවස්වල හරියට තිබුණා. එහෙමයි සන්නස්. අමතකුණා. කියලා ඔන්න හොඳට දාගෙන ඇවිල්ලා කතා කරන තැනදීම ගලවනවා. සමහරවිට සාක්කු වලින් ඇදලා ගන්න එතකොට. හරිද? ඉතින් මේ සමහරව දැන් වන්දනා කරනකොට උනත් කවුරු හරි කෙනෙක් හම්බෙලා ළඟටම ඇවිල්ලා වඳිනවා. දැන් මේ දවස්වල ස්වාමීන් වහන්සේ නමකට වන්දනා කරනකොට උනත් එහෙම Tamanට වඳින්න අවස්ථාවක් හැදිලා තියෙනවනේ. උන්වහන්සේලා මුණ ගැහිච්ච මොහොතක ටිකක් දුර ඉඳලා වඳින්න. ස්වාමීන් වහන්සේලාගේ ඔව් සයන්හසලගේ පාද ස්පර්ශ කර වඳින්න එවැනි දේ මේ දවස්වල අවශ්‍ය නැහැ. වගේ හැමතිස්සෙම තමන්ගේ කර්ම විපාක ඕන දෙයක් කරගන්න. හැබැයි අනිත් අය ගැන හිතන්න. අනිත් කෙනා ගැන කාරුණිකව පරාර්ථකාමීව හිතන්න. එහෙම කරනවා නම් ඔබත් පරිස්සම් වෙනවා අනිකත් පරිස්සම් වෙනවා. අපි හඳුර කර්මයට මේ රෝගී තත්වයන් ගලපන්න පුළුවන්ද සයන්හස? මොකද මම දැන් ඔය සමහරව එක දැන් දිට්ඨ ධම්ම වේදනීය විදිහට එක විදිහකට බලනවා. ඒ විදිහට නැත්තම් නැහැ කර්මය කියන එක පිළිගන්නේ නැහැ. ඊපස්සේ උපපජ්ජ වේදනී හරි එහෙම එකින් එක වෙන් කරලා බලන්නේ නැහැ. එක තැනක විතරක් බලලා එහෙමනම් මේ කර්මයකටත් මේක ගලපන්න බැහැයි කියනවා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ පොදුවේ මේ වගේ වසංගත තත්ත්වයක් කර්මයක ගලපන්න පුළුවන්කමක් තියෙනවද? දැන් වර්ණ මේකේ අපිට පේනවා මේ සමහරු එකම ස්වභාවයෙන් එකට මැරෙනවා. අද හරි අපුරු දෙයක් වුණා මේ අපි මම වරුණට කිව්වා අපි දේශනාව පටන් ගන්න පෙර තන්තිරිමලේ නායක සයන්හන්සේවද මුණ ගැහෙන අපි වැඩියා අපේ අනුරාධපුර පිච්ච උද්‍යානයේ කටයුතු ගැන සාකච්ඡා කරන්න උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගන්න. අද උදෑසන. එහෙමයි. තන්තිරිමලේ ඉඳලා එනකොට ওই තන්තිරිමලේ තදාසන්න වැව් 80 ගාණක් තියෙනවා වරුණ. ඔව්. එතකොට මේ එක වැවක අර මුහුදේ වගේ මිනිස්සු පීලියට වැවේ බැහැගෙන දැලක් දාගෙන මාළු වලනවා. මම හිතන්නේ මිනිස්සු 20ක් 30ක් දැල අල්ලගෙන ඉන්නවා දෙපැත්තෙන්. මේ පැත්තෙන් පොයිලියයි
දැල එහා පැත්තෙන් පෙළේ වැවේ බැහැගෙන. බැහැලා කට්ටිය දැල වතුරට දාලා අල්ලගෙන හරි දැන් කියලා කට්ටියකට උස්සනවා. අපිට දැන් වාහනේ යන ගමන් පේනවා. මගේ රියදුරු මහත්තයා ඒක දැකලා මයෙන් අහනවා සයින්හන්ස එකටම කර්ම කරනවා ඔය විදියට නේද වෙන්නේ නැති නේද එකටම විපාක ගෙවන්නේ කියලා. හරියට නේ ඔය සුනාමි වලට කට්ටිය එකට ගහන් යනවා වගේ කියලා. එයා මට ඒක දැකලා දැන් අර සිද්ධිය දැන් වැව් වල සාමාන්‍යයෙන් ඔය මේ ඔබ දැකලා ඉතින් බෝට්ටුවක ගිහිල්ලා ඔහොමනේ මාළු අල්ලන්නේ එක එක විදියට. ගොඩක් දාලා අල්ලනවා අඩුයිනේ මේ මාදල් වගේ එලලා. ඔව් මුහුදේ වගේ. දැන් මේකේ මේ මහා පිරිසක් වැවේ බැහැගෙන. ඒතර මේ මිනිස්සු අවංකව මේ පැතිවල මේ දවස්වල මිනිසුන්ගේ ජීවත් වීමේ ආර්ථික අපහසුතාවය තුළ ඔවුන්ට තියෙන විසඳුම වෙන්නේ නැති එක. හැබැයි මොවුන් ඔක්කොම එකට එකතු වෙලා කර්මයක් කරනවා. දැන් ඔය මාළු ගොඩට ආවට පස්සේ මොකද වෙන්නේ වරුණ? මෙයාලට හුස්ම ගන්න බැරුව මාළුවා දඟලලා මැරෙනවා. එතකොට මේ මාළු ටිකත් එක රොත්තට මේ වගේ හුස්ම ගන්න බැරුව මෙහෙම දඟලලා මැරිලා යද්දී ඒකට කරගහපු කට්ටියක් එකට එකතු වෙලා කර්මයක් රැස් කරනවා. මේ කණ්ඩායමටම සමාන විදිහට මේ විපාක සමහරවිට අපි නොහිතුවට ආත්ම ගණන් එකට ලැබෙන්න පුළුවන්. මොකද බුද්ධ කාලේ වගේ සිද්ධි තියෙනවා. අර එක ස්වාමීන් වහන්සේලා 7 නමක් ඔබට මතක ඇති ඒ එදා ආත්මෙදී මේ 7 නම තරුණයෝ විදියට ඔය ළමා කාලේ සෙල්ලම් කරද්දී තලගොයෙක්ව උඹහකට ගියපු වෙලාවේ ගලක් රිංගවුවා තලගොයාට එළියට එන්න බැරි වෙන්න පොඩ විහිළුවට වගේ. එතකොට මේ මෙයාලා ගොපල්ලු ළමයි අර හවස ඉතින් ගවයොත් අරගෙන ගියා ඒගොල්ලෝ පහුවදා වෙන දිහාකටනේ ගවයෝ සාමාන්‍යයෙන් දැන් අද කාපු ප්‍රදේශෙ නෙමෙයි වෙන දිහාකටනේ අරන් යන්නේ අර කමතකුණා අර ගලක් රින්ගෙව්වන කියලා. සාමාන්‍යයෙන් යාලා ආපහු ඒ ප්‍රදේශෙට එන්නේ ටිකක් දවස් ගිහිල්ලා. දවස් 7කට විතර පස්සේ තමයි ආවේ අර හුඹහ තියෙන පැත්තට හරකොත් අරගෙන කන්න දෙන්න. ගල දැක්ක හුඹහ ඔබලා තියෙනවා. එතකොට තමයි 7 දෙනාට මතක් වුණේ එදා තලගොයා ඇතුළේ හිටිය වෙලාවේ අපි මේක විහිළුවට දැම්මේ ගැහුවේ අපිට අමතකුණානේ මේක ගලවන්න කියලා. තලගොයා ඒ ගල ගලවනකොට මැරිලා නැහැ. හැබැයි තලගොයා සම්පූර්ණ ඇටකටු පෑදිලා හාමතේ ඒ මේ හුඹහ ඇතුලේ දවස් 7ක් වේදනාව විඳලා තියෙනවා දුක් විඳලා තියෙනවා. ආත්ම ගණන් මේ 7 නමට එකටම විඳ එන්න උනා. ඔබ අහලා ඇති මේ සිද්ධියේ විපාකයක් විදිහට බුද්ධ ශාසනයේ පවතින කාලෙත් මේ සයින්හන්සලා 7 නමක් විදිහට මේ ගොපළු ළමයි 7 දෙනා එදා ඉපදිලා හිටියේ. එහෙමයි. මේ හාමුදුරුවෝ 7 නම ආගන්තුකෝ වැඩි ආරණ්‍ය සේනාසනයක ගල්ලෙනක් ලොකු ගල්ලෙනක්. ඒ ලෙන ඇතුළේ 7 නමට මෙදා රාත්‍රී නවාතැන් ලැබිලා මේ ගල්ලෙන ඉස්සරහට ගලක් වැටිලා හිර වෙලා මේ ගල ඉවත් කරගන්නම බෑ. يعني ස්වභාවිකව වැටුණු ගල. ස්වභාවිකව වැටුණා. එතකොට දවස් 7ක් ගියපු තැන තමයි මේක නිකම්ම ඉවත් වෙනවා. ඒ ගල පෙරලිලා යනවා. දවස් 7ක් තිස්සේ ඇතුළේ නිරහරයි. එතකොට මේ කණ්ඩායම් හැදිලා එකට එකතු වෙලා පව් කරලා. දැන් සාමාවතීත් එක්ක හිටපු 500 දෙනාගෙත් බලන්නකෝ 500ම එකට එකතු වෙලා කරපු කර්මය. එහෙමයි. 500 දෙනාට මේකට පිච්චි මැරෙන්න සිද්ධ වුණා. එතකොට මේ වගේ 100 ගණන් දහස් ගණන් මිනිස්සු එකතු වෙලා කරන පව් තියෙනවා. දැන් සමහරලාට ඔය සමාගම් වල එහෙම බලන්න මේ අකුසල කර්ම විදිහට කෙරෙන ආදායම් ලබන සමාගම් තියෙනවානේ. එහෙමයි. ඒ වගේ සමාගම් වල සමහරලාට වරුණ මේ ඒ යම් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට අහිත පිණිස හේතු වෙනවා. ඒ නිෂ්පාදනයට පරේෂණ කරන අය, ඒ නිෂ්පාදනයට අවශ්‍ය කරන ආයෝජනය කරන අය, ඒ නිෂ්පාදනයේ සඳහා විවිධ අංශ වලින් මේ සම්බන්ධ වෙන විධායක මට්ටමේ ඉඳලා ඒ සියලු දායකත්ව දෙන සේවකයන් සේවිකාවන් මේ හැම කෙනාම එකතු වෙලා ලෝකේ තව කෙනෙකුට අහිත පිණිස හේතු වෙන නිෂ්පාදන නිකුත් කරනවානේ. කණ්ඩායම් පිටින් දහස් ගණන් එකතු වෙලා පව් කරනවා. එතකොට අපිට නොතේරුණාට සමහරලාට මේ වගේ වෙසනකදී වුණත් හැමෝටම එක වගේ නෙමෙයිනේ කියන එක විතරක් පේනවනේ. අපි කතා කරා මේ ආසාදනය වෙන රෝග ලක්ෂණ මතුවෙන හැටි පවා හැමෝටම එක වගේ නෑ. වෙනස්. දැන් මේ ලෙඩේ හැදුනොත්
හැමෝටම මේ විදිහටම හැදිලා මේ විදිහට මැරලා යනවා කියන්නේ බෑ. දැන් සමහර කෙනා මට නම් පොඩි ඔලුව කැක්කමක් විතරයි ආවේ කියනවා. එහෙමයි. සමහර අය කියනවා මට කැස්සක් උණ තිබුණේවත් නැහැ. සමහරුන්ට රහ දැනෙන්නේ නැහැ කියනවා. එතකොට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියනවා. දැන් එහෙම කියන එක අපේ දරුවෙක් මට කියන සන්නහස දැන් මාසෙකටත් වැඩි කාලයක් තිස්සේ මැටි කනවා වගේ. කිසි මටත් නේ ඒකන අහන්න තිබුණා මගෙත් හිතවතෙක් කිව්වොන්නේ වගේ දැන් ඔය කොරෝනා හැදිච්ච ආසාදිත තාමත් ඔහු ආසාදිතයි. ඔය කියනවා මේ කෑවට අර ජීවත් වෙන්න ඕන නිසා කෑව මිසක් ඒවැ රසක් දැනුමක් නැහැ කියලා. හැබැයි ඔහොන්න එතන ගාවන රහතන් වහන්සේට. ඔහු කියන රහතන් වහන්සේලාටත් එහෙම වෙන්නේ නැති කියලා. ඒ දෙකක්ද? නෑ ඒක සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ රහතන් වහන්සේ රස දුරු කරලා නෑ. රහතන් වහන්සේ රසට තියෙන ඇල්ම දුරු කරලා. එහෙමයි. දැන් මෙතන මොහු කන්නේ බය එක මැරෙයි කියන බයට කන්නේ. ඔව්. රහතන් වහන්සේ රසය කෙරෙහි තියෙන උපාදානයෙන් මිදුණා මිසක් රසයෙන් මිදුණා නෙමෙයි. දිවට රසය යනු ඇහැට රූපයසේ. ඇහැට රූපය, කනට මොකද්ද? ශබ්දය, නහයට රස. ගඳ සුවඳ, දිවට රස, කයට පහස. ඒතර රහතන් වහන්සේට දිවට රස නැහැ කියනවා නම් ඇහැටත් මොනව නැති වෙන්න ඕනේද? රූප නැති. රූප නැති වෙන්න ඕන. කනට ශබ්ද හෙන්නේ නැති වෙන්න ඕනේ. නහයට ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ වගේ දිවට රහ දැනෙන්නේ නැති වෙන්න ඕනේ. කයට පහස දැනෙන්නේ නැති වෙන්න ඕනේ. උන්වහන්සේට මොකද්ද ලෙඩක් ඇතිලා. ඔව්. රහත් වෙනවා කියන්නේ එහෙම ලෙඩෙක් වෙනවා කියන එක නෙමෙයි. හොඳට ඇහැට රූප පේනවා. ගැන ක්ෂණ සම්පත්තිය නැහැ කියන එක. එතකොට වෙන්නේ. රූපේ ඇහැට පේනවා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. කනට සද්ද ඇහෙනවා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙම නැතුව ආබාධිතෙක් වෙන්නේ නැහැ. දැන් ඕක ආබාධයක්. එහෙමයි. මෙතන කොරෝනා වෙසෙනේදී තියෙන එක ආබාධය. ඒතකොට අපිට නොතේරුණාට මේ ඒ රහ දැනෙන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති තැනදී වුණත් යම් කිසි දුකක් ඒක. හරි. මට මම දන්නේ එක්තරා දරුවෙක් කියනවා සයන්හංශ මේ දැන් මම මේ මොනවා හරි දෙයක් හම්බුනාට පස්සේ මේක මේ රහද නැද්ද කියලා අහන්නේ ගෙදර ඉන්න අනිත් අයගෙන්ලු. මේක මොකද්ද කියලා. මැටි වගේ නිකන් කිසි දෙයක් නැහැ. ගඳක් දැනෙන්නේ සුවඳක් දැනෙන්නේවත් නැහැ රහතිය. එතකොට ඒක අපිට තේරෙනවා මොනවා හරි සමහරවිට අපිට නොතේරුණාට යම් කර්ම විපාකයක් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ කර්මය කියන එක ඇතුලේ අපි සමහරලාවට ඔයගේ අත්දැකීමක් ඔස්සේ බයක් ඇති කරගන්නවා නම් Tamanට ඒක කර්ම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් අර මේකත් යම්කිසි මොකක් හරි කර්මයක් කියලා හිතනකොට අඩුතර මේ කර්මයට තියෙන බය හරි Tamanගේ ජීවිතයේ අර කුසලයේ පැත්තට හිත යොමු කරන්න බලපානවා. මොකද Taman මේකේ විඳින දුක එක්ක ගැටෙන්නේ නැහනේ. ඒකෙදි Taman හිත හදා ගන්නවා මේක මම මොකක් හරි කරපු කර්මයක් වෙන්න පුළුවන්. හරි. අනික තව පව් කරන දේම නැත්නම් තමන්ගේ හිත දුකට වැටෙන තත්ත්වය යම් තාකට අඩු කරගන්න. ඔව් මම මේකෙත් ගොඩක්ම තේර හිතන දේ තමයි වරන මේ එක සමාන නෑ එක එක්කෙනාට තියෙන දුක්ඛ ස්වභාවය. සමහරු හොන්දටම විඳවනවා. සමහර අයට ඒක දැන් මං වයෝවෘදයට අපහසු වෙනවා කියන්නේ. මං දන්න එක පවුලක මේ ඒ පවුලේ තරුණ ළමයින්ට ටිකක් අපහසු වුණා. ඒ පවුලේ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා. අවුරුදු 80 ගාන මේ ආච්චි දැන් අර ගෙදර අයට අසාධ්‍ය වෙච්ච හින්දා ගෙදර අය ඔක්කොම PCR කරානේ. ආච්චිවත් PCR එකේදී පොසිටිව් කියලා පේනනවා. ආච්චිට මේ ලෝකේ රෝග ලක්ෂණයක් නැහැ. ආච්චි එහෙම මේ පොසිටිව් කියලාවත් හිතෙන්නේ නැහැ. හොඳට ඉන්නවා. එහෙමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් කතාව කියන්නේ මොකද්ද? වයසට ගියපු අයට අමාරු වෙනවලු. ඔය පදනමේනේ දැන් අපේ අම්මා වුණත් හැදුනනේ සවනහස දැන් අවුරුදු 70ක් ඒටත් ඉතින් අර ලොකෝ අමාරු වෙලා ඔක්සේ එහෙම තත්ත්වයක් උන්නේ. ඒතර දැන් අර ආච්චිගේ මං කියන්නේ කිසිම දන්නේවත් නෑ අර PCR එකක් කරපු හින්දා පොසිටිව් කියලා තිබ්බා මිස ලක්ෂණත් නෑ අමාරුකුත් නෑ හොඳට ඔහි ඉන්නවා. හරි එතකොට සමාජය කියන්නේ වයසට ගියපු කෙනා අනිවාර්යෙන්ම අමාරු වෙනවා මැරෙනවා එහෙමනේ හිතන්නේ. ඒතර මේ එකම ගෙදර තරුණ කට්ටියට අමාරු වෙලා වයසක කෙනා හොඳට ඉන්නවා. පේන්නේ නැද නිකන් ඒ විවිධත්වයේ ඇතුලේ කර්මයේ වෙනසක් තියෙන්න පුළුවන් වරුණ. එහෙමයි. මේ එක සමාන නම් අපිට මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සුනාමියට දහස් ගණන් ගහන් ගියා එක සමානෙද නේ. ඔව්. ඒතර ඒකෙත් විවිධත්වයක් තිබ්බනේ සමහරුන්ව හරි හිතන්න බැරි ආශ්චර්ය විදිහට බේරුණා. එහෙමයි.
දැන් ඒවැන් එක මෙතනදී නම් මට තේරෙන දේ තමයි මේ කොරෝනා රෝග ලක්ෂණ කියන එක සහ අසාධ්‍ය වෙන විදිහ, මැරෙන විදිහ මේ හැම දෙයකම විවිධත්වය නිසා තේරෙනවා මොනවා හරි යම් යම් කර්ම විපාක මේ වෙලාවේ බලපන්න. මොකද මේ කාල විපත් තියෙනකොට කාල සම්පත් තියෙනකොට ඕකේ හරි අපූර්ව දෙයක්. සමහර මේ විපාක දෙන්න තියෙන කර්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මතුවෙනවා. හරිද? දැන් උපදි සම්පත්තිය උපදි විපත්තිය ගමුකෝ. උපදි සම්පත්තියක් කියන්නේ කෙනෙක් ලස්සන වෙලා උපදිනවා, ප්‍රසන්න වෙලා උපදිනවා. ඒ වගේ. එතකොට උපදි සම්පත්තිය තියෙන කෙනාට සමහර දුක් විපාකයක් දෙන්න තියෙන එක අර උපදි සම්පත්තිය හින්දා යටපත් වෙනවා. නැති වුණා නෙමෙයි. යටපත් වෙනවා. උපදි විපත්තියක් ආපු කෙනාට විපාක දෙන්න තියෙන යම් දුක් විපාකයක් පැනලා ඇවිල්ලා විපාක දෙනවා. එහෙමයි. ඒ කියන්නේ වෙලාවත් එක්ක වෙනස් වෙනවා. මේකට ගැලපෙනවා. හරි. එතකොට ඕක දැන් සීල විපත්තිය, සීල සම්පත්තියදිත් එහෙමයි. දැන් අපි හිතමු සිල්වත් සයන්හන්සේ නමක් ඉන්නවා. මේ සිල්වත් සයන්හන්සේට සමහර විට මේක හැමතැනටම නෙමේ සිල්වත් සයන්හන්සේට ඔන්න අභූත චෝදනාවක් එන්න තියෙනවා කර්ම විපාකයක් විදියට. එහෙමයි. මේ අභූත චෝදනාව සමහර සයන්හන්ස නමකට අර සීල සම්පත්තිය ඉන්න හින්දා එන්නේ නෑ. උන්වහන්සේ සිල්වත් කියලා මිනිස්සු පිළිගන්නවා. උන්වහන්සේට කවුරුවත් ඒ අභූත චෝදනාව කරන්න හිත දෙන්නේ නෑ. ඒ කියන්නේ කර්මේ තියෙනවා යටින් මතුවෙන්නේ නෑ. මොකක් හින්දාද? සීල සම්පත්තිය නිසා. සමහරවිට සීල විපත්ති ඉන්නවා. උන්වහන්සේ වැරද්ද කරලා නෑ. උන්වහන්සේ හැබැයි සීල විපත්ති ශික්ෂාපද බිඳ ගන්න කෙනෙක්. ඒ සීල විපත්ති හින්දා උන්වහන්සේට අර අභූත චෝදනාවක් එන්න තියෙන කර්ම විපාකේ පැනලා මතුවලා ඇවිල්ලා විපාක දෙනවා. එහෙම මේ කර්මේ අර විපත්ති සම්පත්ති වලට අනුව වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ කාල විපත්තියක් නෙමේක. මේ කාල විපත්තිය වරුණ යම්කිසි කර්ම විපාකයක් මේ කොරෝනා රෝග ලක්ෂණ කාලේ මේ කාල විපත්තියෙන් හරියට අපිට ඔක කිව්වොත් සරලව කිව්වොත් කර්මය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන එකයි මේ මෙච්චර කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒක දිහා බලලා යම් කෙනෙක් කිව්වොත් මේව කර්මයට අදාළ නෑ. එහෙනම් හැමෝම මැරෙන්න ඕන හැදෙන. එහෙම කියන මතයට ආවොත් එහෙනම් හැමෝම බේරෙන්න ඕන එහෙම આવොත් වැරදි අපි. එතෙන්දී වැරදි. එතන මං කියන්නේ මේ කර්මය තියෙන එක යටපත් වෙලා තීච්චේවත් මතුවෙන්න පුළුවන්. මේ කාල විපත්තියෙන් කර්මයේ විසින් මේ කාල විපත්තිය පාවිච්චි කරනවා. පාවිච්චි කරලා එයාගේ වැඩේ කරනවා. එයාගේ විපාකේ ටක් ගාලා අවස්ථාව ආව මේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චනවා වගේ සමහර දුක් විපාක දෙන්න තියෙන කර්ම ටක් ගාලා මේ කොරෝනා කියන තැටිය රත් වෙච්ච වෙලාවේ ඉක්මනට ඇවිල්ලා රොටිය පුච්චලා මෙයාට විපාක දෙනවා. හරි. එතකොට මේ කාල සම්පත්තියේදී ඒ වගේ විපාක දෙන්න තියෙන අවස්ථා තැටිය රත් වෙලා නැති හින්දා මේ රොටිය පුච්ච ගන්න බැරුව බලාගෙන ඉන්නවා අවස්ථාවක් එනකම්. එවැනි කර්ම විපාක තියෙනවා. ඒක හින්දාත් පරිස්සම් වෙන්න ඕනි කියලාත් කියනවා. මම හිතන්නේ හොඳම දේ තමයි ඉතින් ඒ වගේ අපි එහෙම හිතන් පුරුදු වුණොත් එම් සමහරු නැත්තම් එක පැත්තකටයි වැටෙන්නේ. එක පැත්තකට වැටෙන්නේ නැතුව ඒ වෙලාවට අනුචිතව යම් දෙයක් වේවි කියන නැත්තම් කර්ම විපාකයක් හෝ එහෙම දැන් සානංශ දැන් ඔය අපි දකින්නනේ ග්‍රහ බලපෑම් ගැන කියනවනේ. එතනදිත් ඔය වගේමද වෙන්නේ. සමහරු කියනවා මේ කාලේ රාෂ්ටකයක් තියෙනවා. ඒ කාලේ පරිස්සම් වෙන්න කියලා. හැබැයි ඉතින් අපිට බැලුමටත් එහෙම පේන අවස්ථා තිබෙනවා. එතකොට එහෙම වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ලෝක ස්වභාවයක් නැත්නම් ලෝක විශ්වයේම එකම නීතියක් නම් ක්‍රියාත්මක වෙන්නේ, ලෝකේම එකම න්‍යායකට නම් සත්‍ය කියලා එකම දෙයක් නම් තියෙන එකම විදිහට එපා ක්‍රියාත්මක වෙන්නේ. ඔය දැන් ඔය ලස්සන උපමාවක් කියනවා මේ වහිනවා. වැස්සට කෙනෙකුට තෙමෙන්න ඒ වැස්ස එක්ක තෙමෙන්න එයාට තියෙන අවස්ථාව දැන්. මේ තෙමෙන්න හේතුවක් මේ වැස්ස. ඔව්. හැබැයි යා කුඩයක් කියලා යනවා කියනවා. ඉතින් කුඩේ යලන් යනකොට ඒ කුඩේ යලගත්ත හින්දා අර වැස්ස වහිනවා. ඒක වෙනවා. නමුත් මේ කුඩේ හින්දා එයාව තෙමෙන්නේ නැති වෙනවා. ඒ වගේ දැන් ඔය නක්ෂත්‍රකරු ගන්න උපමාවක් ඕක. ඕගොල්ලන්ට මේ වෙලාවේ ඒ රාෂ්ටකයක් තියෙනවා. ඕගොල්ලන්ට මේ වෙලාවේ අපලයක් තියෙනවා. වා හොඳට සිල්වත් වෙන්න නක්ෂත්‍රකරුවා හෝ කවුරු හෝ කියපු හින්දා මේ රාෂ්ටකින්ද සිල්වත් වෙන බුද්ධ වචනේ නම් තියෙන්නේ. බුද්ධ වචනේ තියෙන සීලය ආරක්ෂා කරන්න නිවන පිණිස. නමුත් දැන්
සාමාන්‍ය මිනිස්සෙක් අඩුතරම මේ මෙහෙම කියන හින්දා හෝ කරලා සුගතිය හරියයිනේ. ඒක හරියටෙන්දී මේ හිත හදාගන්න පුළුවන්. එතකොට මේ දැන් බොන මිනිස්සෙට කියනවා පුළුවන් නම් මේ දවස්වල ඔයාට ලොකු මාරකයක් තියෙනවා. මේ මාසයක් යනකම් බොන්න නැතුව ඉන්න. ඔයාව මේ මාරකෙන් බේරෙනවයි කියලා ඔන්න දැන් කියනවා නිකන් උදාහරණයකට මම කියන්නේ. ඒක නිකන් හරියට අර වැස්ස නැමැති මාරකයෙන් මෙයා නොබී සිටීම කියන කුඩේ හෙලගත්ත හින්දා බේරුණා වගේ දෙයක් නේ. ඔව්. එහෙම දේ වෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඉස්සෙල්ලා මම ඔය විපත්තිකර කාලවල වෙනස ගැනත් කිව්වේ. දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් කර්මයක් නිශ්චිත වෙලාවෙම විපාකේ දෙන්න බැඳිලා ඉන්නවා කියලා. ඔව්. එහෙම වෙන්න පුළුවන්. පැහැදිලිව සමහර කර්ම තියෙනවා යම් යම් දෙයින් යටපත් වෙන. ඇතැම් කුසලයක් හින්දා අකුසලයට යටපත් වෙන තැන් තියෙනවා. ඒ වගේම යම් අකුසලයක් හින්දා කුසලයට යටපත් වෙන තැන් තියෙනවා. මේ යටපත් වීම හින්දා අපි තේරුම් ගන්න ඕනේ ඔබට යම් දෝෂ තියෙනවා නම් දැන් මිනිස්සු හිතනවා මට හරියට ඒ රාෂ්ටක හරියට ප්‍රශ්න හරියට දුක් තියෙනවා. හරියට අපල තියෙනවා. ඒ ඔය මිනිස්සුගේ වචන අපි ඉතින් ඒවා මං ඔය සාමාන්‍යයෙන් ඒ රාෂ්ටක අපල ඔය වචන පාවිච්චි කරන්න කැමති නැහැ. මිනිස්සු හරිය බෙලහීන වෙච්ච වචන ටිකක් වරුණ. ඔව්. ඒ කියන්නේ ඇමරිකන් මිනිස්සුන්ට නෑ ඔය වගේ බෙලහීන වචන ටිකක්. එහෙමයි. ඔය ඕස්ට්‍රේලියාවේ ජපානයේ යුරෝප රටවල මිනිස්සුන්ට ඔය වගේ බෙලහීන වචන ටිකක් නෑ. අපල ඒ රාෂ්ටක කාට හරි පවර්ලා ගැලවෙන්න බලන්නේ. කවුරු හරි කොඩි වින කරලා නේද? දැන් සුද්ධ ඔබ දැකලා තියෙනවද වරුණ මේ මොකක් හරි බිස්නස් එකක් කඩාවැටෙන මොන හරිනහම මේ තුමගන්දිය කියලා පැලක් තියන්නේ නෑ. අල්ලපු ගෙදර මිනිහා කොඩි විනයක් කරලාද කියලා හිතන්නේ නෑනේ. මෙහි අපිට හරි ප්‍රශ්න බෙලහීන ප්‍රශ්න. ඒ නිසා මම ඔය ප්‍රශ්න මිනිසුන්ගේ ඔළුවේ තියාගෙන ඉන්න එක සම්බන්ධව මගේ කිසිම ප්‍රියක් නෑ. හැබැයි මම කියන්නේ දැන් ඔබට එහෙම බය තියෙනවනම් හරි මට මේ දවස්වල මෙහෙම ඒ රාෂ්ට්‍රක ඇති මේවා ඇති අරවා ඇති කියලා බය තියෙනවනම් ඔබ අනිවාර්යයෙන්ම සීල සම්පත්තියට එන්න. ඔබ සීල සම්පත්තියට ආවම එතන කුසලයේ විසින් ඔබ අර අකුසලයටපත් කරනවා. ඒක හරි ප්‍රයෝජනෙට ගන්න. හරියට. ඒක ප්‍රයෝජනෙට ගන්න. එතකොට නැත්නම් ඒකටම ඇලිලා ගැටිලා ඒකත් එක්කම හිත එහෙම විනාශ වෙන්න ඕනේ නැහැ. දැන් අර මම දැක්කා මේ අපේ ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේත් හරි අපූර්ව කාරණාවක් කියලා තියෙනවා. උන්වහන්සේගේ ඔය මේ එක්තරා මේ අකුසල කියන්නේ අර මේ රෝග කීපයක් හින්දා උන්වහන්සේට ඇතිවෙච්ච ස්වභාවය තිබුණානේ. ඒ දුක් වේදනාව උන්වහන්සේ යටපත් කරගන්න ගිලානෝපස්ථාන කිරීමෙන් උන්වහන්සේට ඒකේ සම්පූර්ණ සුවය ලැබුණා කියලා. එතකොට එතෙන්දිත් වෙලා තියෙන්නේ අර කුසලයක් විසින් අකුසලයක් යටපත් කරනවා. ඒක කරන්න පුළුවන්. හැබැයි සමහරවිට ඒ අකුසල නැති වෙනව නෙමෙයි යටපත් කරත හැකි. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි ඔබට හිතෙනවා නම් ඊ රාෂ්ටක අපල දුක් අරවා මේවා කොඩි වෙන කරලා අරක මේක කියලා ඒවැදී ඔබ හැම තිස්සෙම මේ කාරණා දෙකක්. එකක් තමයි මෛත්‍රිය, අනිත් එක තමයි සීලය. මේ දෙක හරිය ප්‍රබලයි. ඔය මෛත්‍රිය තියෙන කෙනා සමහරවිට දැන් කොඩි වෙන කරලා කියලා මිනිස්සු කියන්නේ මේ එක එක මේ බන්ධනනේ. අමනුෂ්‍ය බන්ධන. අමනුෂ්‍ය බන්ධන වලින් දුකක් මිනිස්සෙකුට ඇති කරනවා කියන එක ඇති වෙන්නේ ද්වේෂය ඇති කෙනෙකුට මිසක් මෛත්‍රිය ඇති කෙනෙකුට නෙමෙයි. අමනුෂ්‍යයෙන් තමන්ට පීඩාවක් වෙන්නේ මෛත්‍රියෙන් ඉන්න කෙනාට නෙමෙයි. ද්වේෂය තියෙන කෙනාට. ඒක හිඩසක්. ද්වේෂය කියන්නේ වරුණ අමනුෂ්‍යයෙකුට රින්ගන්න හිඩසක්. එහෙමයි. එතකොට අපි හිතමු කවුරු හරි කොඩි වෙන කියන වචනයෙන් මිනිස්සු කියන දේ ඒ කියන්නේ අමනුෂ්‍යයෙන් යම්කිසි බලපෑමක් කරන්න තමන්ගේ පැත්තට එවනවා. එහෙමයි. තමන් මෛත්‍රිය නෑ. තමන්ගේ හිතේ තියෙන ද්වේෂය. දැන් ඔය කොඩි වෙන කරා කියලා හිතන මිනිස්සු ඉන්නම ද්වේෂෙන්නේ වරුණ. අල්ලපු ගෙදර එක මොකක් හරි කරලා ඇති මට. තරහෙම්මනේ. මගේ දිහා බැලුවෙත් මෙහෙමයි. ඒ තරහම හිඩසක් වෙනවා අමනුෂ්‍යයට රින්ගන්න. හරි. ඒකෙදි හරි අපූර්ව උපමාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෛත්‍රිය හරියට කිනිස්සක් වගේ. දැන් මේ කිනිස්ස නැමැති මෛත්‍රියේ සිත හසුරන කෙනා එයා කිනිස්සක් වගේ වුණාම අර දැන් කොඩි විනය කරපු මිනිසයා කියලා කියන කෙනා අමනුෂ්‍යයෙක් දැන් ඉවරවනේ. එහෙමයි. ඉව්වා කියමුකෝ. හරිද? දැන් මිනිසුන්ගේ තියෙන මානසිකත්වයට උත්තර දෙන්න.
එතකොට දැන් ඒ කොඩි විනයක් කරා කියලා හිතන විදිහට දැන් ඔන්න අමනුෂ්‍යයෙක් එනවා නම් මේ අමනුෂ්‍ය හරියට අර කිනිස්ස අල්ලන අත වගේ. අතින් මෙහෙම තද කරලා කිනිස්ස අල්ලනවා. කැපෙනවා. කිනිස්සට හානියක් වෙනවද අතට හානියක් වෙනවද? අතට හානියක් වෙනවා. කවදාකවත් කිනිස්සට හානියක් වෙන්නේ නැහැ නේ වරුණ. එහෙමයි. දෙපැත්තෙම කැපෙනවා. එහෙමයි. අන්නේ කැපෙන අත වගේ තමයි අමනුෂ්‍යයා. ඒතකොට කොඩි විනයට බැඳිච්ච යම්කිසි අමනුෂ්‍යයෙක් Tamanට එනකොට Taman හොඳට මෙත්සිත පතුරන කෙනෙක් නම් අර අමනුෂ්‍යයා දැවෙනවා අමනුෂ්‍යයාම විනාශ වෙනවා මිසක් Tamanට කිසි හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මට කියන්න තියෙන්නේ අපල ඒ රාෂ්ටක කොඩි වින අනම්මනම් වලදී Taman සිල්වත් නම් Taman මෛත්‍රිය තුළ හිත හසුරවන්න දක්ෂ නම් ඔය කිසිම කරදරයකින් Tamanව අපහසුතාවයට පත් කරන්න බෑ. දැන් ඔය ඒ රාෂ්ටක කියන කතන්දරවල මටත් ඔය කිව්වා එක්කෙනෙක් ඔබ වහන්සේට දැන් අවුරුදු ගානක ඉඳලා ඔබ වහන්සේට ඒ රාෂ්ටක 3ක් තියෙනවා එක එකට. හරිද? වරුණ ඔය ඒ රාෂ්ටක තියෙනවා කියන කාලේ තමයි අපි මේ මිනිසුන්ට ධර්මයේ කියා දෙමින් මේ ධර්ම ප්‍රචාරක කටයුතු තුළ මේ රටේ බොහෝ දෙනාට යහපතක් සිදු කරමින් මේ සේවාවන් සිදු කරේ. එතකොට මේ අපි ධර්මයේ අන් අයට කියා දෙන තැන තව කෙනෙක්ව කුසලයට යොමු කරන තැන. ඒතර අපි තුල පුණ්‍ය ගංගා රැස් වෙනවා. කුසල ගංගා රැස් වෙනවා. ඔය කියන ඒ රාෂ්ටක 3 නෙමෙයි 30 40 ආවත් මොනවා වෙලා ආවත් ඒ කිසි අවස්ථාවක ඒ මිනිස්යාව විනාශ කරන්න බෑ. නිසා සීලයයි මෛත්‍රියයි මෙන්න මේ දෙක පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ තමන් බෙලහීන වෙලා ඉන්නවා නම් මට ප්‍රශ්න එන්නේ අරවා හින්දා මේවා හින්දා කියලා ඔය දෙක ආයුධ දෙකක් කරගන්න. එහෙමයි. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයකම එතකොට බලනකොට අග තියෙන්නේ හිත තමයි නේද සවන්නස්. හිත දැන් අර ඉස්සෙල්ලා කතාවේ දැන් වෛද්‍යවරු කියනවා සිගරට් බොන්න එපා. මේක මේ වෙලාවේ මේ කොරෝනා රෝගයට මේ පෙනහළු පරිස්සම් කරගන්න ඕනේ. මේකට මේ හොඳ නැහැ කියනවනේ. එතකොට දැන් ඒක නොකර ඉන්නකොට ඒක සීල සම්පත්තියක් වෙනවා. සීල සම්පත්තියෙන් යුක්ත මිනිසයා මැරුණත් ඒ මිනිසයා සුගතියේ. දැන් මේ වෙලාව එතකොට මරණයත් එක්ක බිය තියෙන වෙලාවේ අනිවාර්යෙන් සීල විපත්තියට නෙමෙයි සීල සම්පත්තියට එන්න එපා. එතකොට ඒ සීල සම්පත්තිය නිසා කයත් නිරෝගී වෙනවලු. ඒ වගේම මනසත් නිරෝගී වෙනවා. ඉතින් අපි මේ මොහොත පරිස්සම් වෙන්න ඕන ওই විදිහට කියලායි අනිවාර්යෙන් ඔලුවට ගන්න ඕනේ වරුණ. සම්ස මේ වැඩසටහන නිමාවට පත් කරන කාල වේලා ලඟ වෙනවා. තව එක කාරණාවක් ඒකත් මම මේ අපි සමාජ මාධ්‍ය දකින්න දේවල් එක්ක ධර්මානුකූලව විග්‍රහ කරගත්තොත් හොඳයි කියන පදනමේ ඉඳලා ඔබ වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන් කොරෝනා වලට අපි බිය පුරවගෙන ඉන්නවනේ අපේ හැමදෙරෝනේ. ඒ කියන්නේ අපි තදින් එක බැඳගෙන ඉන්නේ. සමහරට ඒකට අදාළ කුමන හෝ ලක්ෂණයක් මතුනොත් අපි ඒක කොරෝනා කියලා තමයි හිතන්නේ. මේ වෛරසය කියලා. දැන් ඔන්න මම දැක්ක මේ එක්තරා මේ පෝස්ට් එක තියෙනවා ඔබ වහන්සේ දකින්නට ඇති ඇතම් වෙලාවට අර විදුලි පුටුවක් සම්බන්ධ කරලා. ඒ කියන්නේ විදුලි පුටුවේ කෙනෙක් වාඩි කරවන්න යනවා. ඔහුට කියනවා ඒ විදුලි සරත් එක්ක ඔහුගේ මනසේ ඇති වෙන තත්ත්වයන් එක්ක විසන්දි වෙන තත්ත්වයක් ගැන කතා කරනවා. ඒකම ඔහුට කියන Tamanගේ යම් නාලය කියන්නේ රුධිර නාලයක් කපලා ඒකේ ලේ හැලෙන්න ඉඩ හරිනවා කියලා. එතකොට තමයි හොඳට දැනෙන්නේ කියලා. එතකොට ඔහු ඒ ආකාරයේ වාඩි කරවලා අර අතේ හරි කකුලේ හරි නහරය විවෘත කරන එක වෙනුවට වෙනම පොඩි සීරීමක් කරලා වෙනම වතුර මේ වෙහි බටයකින් වතුර වැටෙන විදිහට සකසලා එන්න එහෙම කටයුත්තක් වෙනවා. එතකොට අර විදිහට ඔහුට සද්දය ඇහෙනවා, පිඟානකට වතුර වැටෙනවා. ඔහු හිතන්නේ ඔහුගේ රුධිරය වැටෙනවා කියලා. මේ පර්යේෂණේ ගිහිල්ලා අර විදුලියක් ලබා දීලත් නැහැ. ඊට පස්සේ ඒකේ අර කපාටේ ටික වහලා වතුර වැටෙන එක අඩු කරලා එක්තරා අවස්ථාවකදී මොහු විසඤ්ඤ වෙනවා. නැත්නම් ඔහු මේ යනවා. එතකොට අර කිසිම දෙයක් කරලා නැහැනේ. ඒ කියන්නේ ඔහුට විදුලිය වද්දලත් නැහැ. රුධිර නාලයක් කපලා රුධිරය පිට වෙලත් නැහැ. හැබැයි ඒ සංකල්පනාව ඇති කරලා. ඒ තුල ඔහු මිය යනවා. එතකොට ඒ වගේ තත්වයක් මේ කොරෝනා වලදී අපි මේ ඇති කරගෙන තියෙන බිය නිසා, රෝග ලක්ෂණ නිසා අපිටත් එහෙම වෙන්න පුළුවන්. ඒක ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවන්ද? ඔව් දැන් අපි සමහර වෙලාවට වරුණ මේ අදත් මම එක කෙනෙකුට ඔකම කිව්වා. ඒ කියන්නේ බිය කියන්නේම මෝහය. බියක් එන්නේ අවිජ්ජා අනුසයත් එක්කම උපදින දෙයක් මේක. එහෙමයි. ඒ වගේම පටිඝ අනුසය. මේ බය පිටිපස්සේ තරහ තියෙනවා. ගැටීම. එතකොට මෝහය, ගැටීම, ලෝභය මේ ඔක්කොම මේ බියත් එක්ක තියෙනවා. එහෙමයි. ලෝභය නිසා එන බය කොච්චර තියෙනවද? ද්වේෂය නිසා එන බය, මෝහය නිසා එන බය. එතකොට මෙතනදී තමන් අර
මනසින් බයකට පත්වෙනකොටම වරුණ එතෙන්දියා මානසික ශක්තිය කියලා කියන ප්‍රබෝධමත් හිතේ තියෙන මනසේ තියෙන ජවය නැති කරගෙන එයාට කායිකවත් එතෙන්දි දුර්වල වෙනවා. දැන් අර එක මහත්තයෙක් එයාගේ රෝග ලක්ෂණත් එක්ක එයාට එයාගේ දරුවා ගැන ලොකු බයක් තියෙනවායි කියලා කියනවා. දැන් එයාට රෝග ලක්ෂණ තියෙනවා. එයා පොසිටිව්ත් වෙලා එයාගේ දරුවාට පොසිටිව්ද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මෙයා මහා පුදුම බයකින් ඉන්නවා දැන් මේ දරුවත් මාත් එක්ක නෙගෙදර ඉන්නේ දරුවට දැන් මොනව වෙලාද දන්නේ නැහැ කියලා. ඒතර දැන් මෙයා බය ඇති කරගන්න මෙයාගේ කායිකව තියෙන අර මේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. අඩු වෙන මොකද වෙන්නේ? මෙයා තවත් දුර්වල වෙනවා. එතකොට දරුවාට තාත්තව පවා අහිමි වෙන්න පුළුවන් මේ බයත් එක්ක. එහෙමයි. ඉතින් අපි දැන් ධර්මයේ ඔස්සේ බැලුවට පස්සේ බයෙන් තැති ගැනීමෙන් මැරෙන මිනිස්සයාට පවා වරුණ එයාට සුගතියත් අහිමි වෙනවා බයත් එක්ක. එතකොට බය තියෙන තැන අවිද්‍යාව සහගත මෝහයෙන් මැරෙන මිනිස්සයා සුගතියක උපදින්නේ නැහැ. එයා සමහරවිට බයෙන් මැරෙන මිනිස්සු පෙරේතාත්මවල, තිරිසංආත්මවල නිරේ උපදිනවා. ඉතින් මේ වෙලාවේ ධර්මානුකූලව හිතන්න තියෙන්නේ බයක් ආපු කෙනෙකුට කායිකවත් තියෙන අර රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඒ වගේම මේ ඒ රෝග ලක්ෂණ වැඩි වෙලා මරණයටපත් වෙන්න උනොත් ඒ මරණයත් සුබ නැහැ. අවසානයේ මැරලා යන තැනත් සුබ නැහැ. එහෙනම් හැම දෙයකින්ම තේරෙන දේ තමයි බයට ප්‍රතිවිරුද්ධ පැත්තට අපේ හිත හසුරවන්න ඕනේ. ඒ කියන්නේ ආරක්ෂා වෙන ගමන් බය නැහැ කියන එකේදී එකකින් කියන්නේ දැන් මේක හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ නේ. ඒ කියන්නේ දැන් වෛද්‍යවරුන්ට සමහර කෙනෙක් රෝග ලක්ෂණ කියනකොට මේ රෝග ලක්ෂණ තියාගෙනත් හංගලා කියන අය ඉන්නවනේ. ඒක පිරිසක්. මෙයා බයයි දැන් තිබ්බොත් එහෙම කොරෝනා කියලා කිව්වොත් එහෙම දැන් මං දන්න එක මහත්තයෙක් කියනවා හාමුදුරනේ අපේ ලේන් එකේ අපේ ගෙදර විතරයි පොසිටිව් කෙනෙක් හිටියේ නැති ගෙදර අනිත් ඔය ලේන් එකේම කට්ටිය පොසිටිව් වුණා. ඉතින් අපි හරි පෞරුෂයෙන් හිටියේ. දැන් අපිට පොඩ්ඩක් තියෙනවා මේක නිකන් හරිද? දැන් මට ડોක්ටර් කෙනෙකුට මට මේක කියන්න හිතෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ බැරි වෙලා හරි අපේ ගෙදරටත් ඇලෙව්වොත් එහෙම මේ පොසිටිව් වෙලා කියලා අර අපේ ලේන් එකේ අපිට තිබ්බ අභිමානෙ නැති වෙනවා. අපිට විතර හැදුන්නේ නැති අනිත් අයට හැදුනා. ඕ. එතකොට මේ එහෙම කියලා අර රෝග ලක්ෂණ හංගන පිරිසකුත් ඉන්නවා. එහෙමයි. තව පිරිසක් ඉන්නවා මේ නැතිවත් අතින් දාලා කියනවා. වෛද්‍යවරුන්ට නිකන් මේක පොසිටිව් වෙලා වගේ බය වැඩි වෙලා කියන අය. එතකොට මෙතන කොහොම හරි ඔය බය වැඩිකමට අතින් දාලා කියන එක මට මේ අපේ යුදහම් දාපතුමත් තව මේ පහුගිය දවසක ලස්සන කතාවක් මේ ගෙදර ඇවිල්ලා මොකක් කිව්වත් නෝනා කියනවලු ඔය සමහර විට මේ මෙහෙමද දන්නේ නැහැ බලන්න ඉක්මන PCR එකක් ගන්න. කියන හැම තිස්සෙම හාමුදුරනේ PCR එකක් ගන්න කියනවලු. මේ එතකොට දැන් රටේ මෙච්චර වගකීමක් කරන එතුමන්ලාගෙත් නිවසේ සමාජිකයන් අතර කතා කරනවා එහෙම අපිට පේනවා අපිට බොහෝ දුරකථන හැමදෙම දෙන ඇතැම්ම කියන හාමුදුරනේ මට නිකන් වුණා වගේ නිකන් කැස්ස වගේ අර පොඩි දේදිත් හැමතිස්සෙම බයක් හිතෙනවා. මේ බය අනිකාටත් දෙනවා නම් ඔබේ සැමියාට බිරිඳට ඔලුවට දානවා දරුවන්ට දානවා බය දෙන්න වෙන්නේ මොකද්ද? මනසින් වැටෙනවා. ඒක මෝහයක්. කයින් වැටෙන්න කය දුර්වල වෙනවා. කය දුර්වල වෙන්න ඒ රෝගය Tamanට ආසාදනය වෙන එක වැඩි වෙනවා. දුර්වල වෙච්ච නිසා ප්‍රතිශක්තිය නැති නිසා ඒ මනසේ බයත් එක්ක සුගතියත් අහිමි වෙනවා. ඒ නිසා මේ වෙලාවේ හැබැයි අර බය නැහැ කියලා මාසෙක් ගලවලා කර්මය නම් කියන තැනට ඉන්නත් ඕනේ. ඒකයි පරිස්සමෙන් කියන්න ඕනෙත් කිව්වේ. තේරෙනවනේ දැන් මොකද්ද මේ කියන්නේ කියලා. මානසික ශක්තිය රැක ගන්න සහ පරාර්ථකාමී වෙන්න. හොඳයි. අපිට වැඩසටහන නිමාවට පත් කරන්න කෙටි කාලයක් තියෙන වෙලාවක් තියෙන. අපි හඳුනන්නේ පිච්ච උද්‍යානයේ තව ප්‍රධාන අවස්ථාවකට ඔබ වහන්සේ යොමු වෙලා තිබෙනවා. දැන් තත්ත්වය කොහොමද සොයනස? දැන් වරුණ මේ වෙනකොට අපි දන්නවා මේ අපේ
ඇත්තටම හෙව්වේ අක්කර 5ක ප්‍රමාණයක භූමියක් මිලදී ගන්නනේ. නමුත් අපි සොයපු භූමියක අපිට සුදුසුම ප්‍රදේශයක්. ඒ කියන්නේ ඔය සංගමිත්තා තෙරණියත් එක්ක ආපු කුල 18 කුල 3ක් තිබිලා තියෙනවා වරුණ. එක කුලයක් පිච්ච වවන කුලයක්. තව කුලයක් තිබිලා තියෙනවා ඒ පිච්ච උයනේ මල් නෙලලා මේ මහ බෝධියට සපේන කුලයක්. ඒ වගේ මේ මල් වලින් මල් මාලා ගොතපු කුලයක්. කුල 18න් 3ක්ම පිච්ච උද්‍යානත් එක්ක. අන්නේ ඇත්තෝ ඉන්න ප්‍රදේශ ඒ හිටපු ප්‍රදේශෙම අපි ගිහිල්ලා පහුගිය කාලේ භූමි තෝරනකොට ඉතාමත්ම සුදුසු භූමියක් අපිට ලැබුණා. අක්කර 21ක භූමියක්. ඉතින් අර මේ කාලේ බොහෝ දෙනෙක් ඉන්නවා මේ කොටස් බාරගෙන තවම ඒ දායකත්වයේ ලබා දෙන්න උන්ට බැංකු අරිනකම් බලාගෙන ඉන්න. ඒ වෙනුවෙන් අපි ඒ භූමිය අපිට තියන්න ඕනකමට අපි දැනට මූලික ගෙවීමක් කළා. ලක්ෂ 40ක මුදලකින් මේ ඇඩ්වාන්ස් එකක් විදිහට අපි අතිකාරමක් ගෙවලා ඒ ඉඩම වෙන් කරගෙන තියෙනවා. අපි අනුමෝදන් වෙන්න කියලා මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ පිච්ච උද්‍යානයේ වවන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. මහා සෑය වන්දනා කරන්න එන සියලුම ස්වාමීන් වහන්සේලාට පිච්ච වට්ටියක් අපි දවස පුරාම දන් දෙන දන්සැලක් 365 දවසෙම සිදු කරන දන්සැලකට මල් සපය ගන්නටයි. ඒතර ඉදිරියේදී අපි අවස්ථාව හදලා දෙනවා මේ අක්කර 21ක් පුරා වැවෙන මේ පිච්චෝද්‍යානයේ පිච්ච මල් නෙලන්න ශ්‍රමදානයෙන් සහභාගී වෙන්න දින බෙදා දීමක් කරනවා. වාර්ෂිකව ඇවිල්ලා තමන්ගේ දිනේට ඇවිල්ලා මල් නෙලන්න, ඒ වගේම මල් බෙදන්න, මේ කාරණා දෙකටම ශ්‍රමදායකත්වයකට අවස්ථාව අපි ලබන සතියේ කියන්නම්. ඒ ගැන වැඩිදුර තොරතුරු. ඉතින් ඒ භූමි පූජාවට දැන් සොයනාසේ දැන් අපි අක්කර 21ක භූමියකට ගිහිල්ලා තිබෙන්නේ. ඒකට අපි අර කොටස් 640කට ජනතාවට කිව්වේ සහාය දෙන්න කියලා. 640 නෙවෙයි මෙතන දැන් 3360ක් ඔක්කොම පර්චේස් ප්‍රමාණය. අපේට ඒ වගේ අක්කර 21ක ප්‍රමාණයට යන්න ඉඩ ලැබුණේ මේ වෙනකොට 1000 ගාණක්. කියන්නේ මුදල් දීපු අය පමණක් නෙමෙයි වෙන් කරගත්ත අයත් එක්ක 1000 ගාණ ඉදිරියට පුළුවන් අයට සම්බන්ධ වෙන්න 3360ක ප්‍රමාණයක් තියෙනවා වරුණ. අපි මෙතන මේ දායකත්වයට එකතු වෙච්ච හැමෝටම එක දෙයක් සතුටින් කියනවා. ඔය 16000ක පර්ච් එක කියලා කිව්වට ඉඩ මේ 16000කට නොයා යම් මුදලක් ඉතුරු වුණා. පර්ච් එකක. ඒ කියන්නේ ගාණ අඩු වුණා. ඔව් අපි ඒ මුදල වරුණ මේ භූමිය සංවර්ධන කටයුත්තේදී ඒ කියන්නේ අක්කර 21ක වතුර බට දාලා පැලසිට වෙන වැට හදන සියලු වැඩ ටිකට යොදවනවා. එතකොට 16000කින් තමයි පර්ච් එකක් ගත්ත කියන්නේ ඉඩම විතරක් නෙමෙයි. එහි සංවර්ධන කටයුත්තට ඒත් දායක වුණා වෙනවා. ඒතර ඒක ඒගොල්ලන්ට හිතට බොහොම සතුටට කාරණාවක් වේවි අනුමෝදන් වෙන්න. ඉතින් මෙතෙක්ේ පින්කමට සහභාගී වෙන්න අය විතරක් නෙමෙයි බැරි වෙච්ච අයටත් අපි ඒ පින අනුමෝදන් වෙන්න කියලා මේ වෙලාවේ ආශිර්වාද කරනවා. හොඳයි, ආශිර්වාදයත් එක්කම ඒ සඳහා දායක වෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. තවත් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙන නිසා කෙටි පණිවිඩයක් යොමු කරන්න 0707යි. මේක වරද්ද ගන්න හින්දා මම මෙහෙම කියන්නේ 0707යි 74 ඒවා 3ක් 74යි 74යි 74 0707යි 74යි 74යි 74 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න, මැසේජ් එකක් දාන්න. ඔබට ඒ සඳහා දායකත්වය බාර ගන්න පුළුවන් කියන කාරණය. එවිට ඔබට ඒ සඳහා සුදුසු ක්‍රමවේදය දැනගන්නට හැකියාවක් ලැබෙවි. ඒ වගේම අර ශ්‍රමදාන ඒ අපි ඒ ගැන ලබන සතියේදී ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දැනුවත් කිරීමත් සමගින් අද දවසේ වැඩසටහනින් අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ආරාධනෙන් අද වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. අද වැඩසටහනින් සමුගන්නේ නැවතත් හෙට උදෑසන 8ට මෙත් පාමුලෙන් හමු වීමේ අපේක්ෂාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි. දෙව් බඹුන් පවා දම් කඳ පහස විඳින රාත්‍රී කාලයේ
ඔබේ සවන දහමින් නිවන සද්ධර්ම දේශනා මාලාව ධර්ම දක්ෂිනා වියත් ධර්මතර යතිවර සරින් සෑම දිනකම රාත්‍රී 9:30ට ධර්ම දක්ෂිනා නිවී සැනසෙන්නට කොඳුයට පෙළ ආශ්‍රිත සියලු රෝග සඳහා විශ්මිත ප්‍රතිකාර දැන් ශ්‍රී ලංකාවේ ඔස්ටියෝපති හීලිංපති ප්‍රතිකාර තුළින් නිරෝගිමත් ජීවිතයක් ඔස්ටියෝ ක්ලිනික් මාලඹේ ශාඛා මාතර මිරිස්ස 0112054433 සින්දු තාල වෙනස් කරලා හැපනින් වෙන්න රීලෝඩ් වෙන සෑඩ් මූඩ් ඩිලීට් කරන්න බුරුතු පිටි නෑ 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 තනිව අහන්න රටම අහන දේදුණු මාවතේම ඉන්න ගෙදරට වී අපිව අහන් ඉන්න FB එකෙන් ෆෝන් එකෙන් එන්න 10 to 12 full fun එක ගන්න සතිය දවසල උදේ 10 ඉඳන් 12 වෙනකන් දේදුණු මාවත උණුසුම් ප්‍රතිශාවෙන් ආරක්ෂා වීමට නටන ජලයට සිද්ධාලේප එක්කර ඖෂධීය හිමාලය දවසට 3 වතාවක් අල්ලන්න සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප නිවනට මග කියන උතුම් වස්සාන කාලයේ සෙනසුන් තනා පින්වඩන්නට ඔබටත් අවස්ථාවක්. නෙත් FM රේඩියෝව කටින මහා පුණ්‍යෝත්සවය පවත්වන යළි පිබිදෙන කූරගල පින්බිමේ නිමවෙන සුගන්ධ කුටිය මහසෑය පියගැට පෙළ මලු පෙත්මං සංඝාවාසාදී නේකවිධ විහාර කර්මාන්ත දෙසා ධනයෙන් ශ්‍රමයෙන් දායක වන්න. වැඩි තොරතුරු සඳහා 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 තොරතුරු